හොඳයි. එමුනම් මම දැන් අපි සාකච්ඡා කරමින් හිටපු පාඩමට යනවා. අපි ආපසුගිය මේ කාලය ගැන සාකච්ඡා කරලා ඊට පස්සේ එහි ආපසු මේ කාලය ඊට පස්සේ අපි සාකච්ඡා කළා වට්ටම් කිරීම සම්බන්ධයෙන්. වට්ටම් කිරීමේදී අපි ඉගෙන ගත්තා වැදගත් සංකල්පයක් ඉගෙන ගත්තා, වැදගත් පොඩි විභාගයට වැදගත් වෙන කොටසක් ඉගෙන ගත්තා. ඒක දැනගත යුතුම එකක්. ඒ තමයි අපි ඉගෙන ගත්තා වර්තමානයේ සමානයි අනාගතයේ වරක් එක බෙදීම එක ධන ආවල n වෙනි බලය කියන සංකල්පය අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ ඒකදී අපි ඉගෙන ගත්තා මේ එක බෙදීම එක ධන r වල n වෙනි බලය කියන සංඛ්‍යාව. එහෙම නැත්නම් මේ සූත්‍රයේ කොටස අපි මේක ඩිස්කවුන්ටිං ෆැක්ටර් නැත්නම් වට්ටම් සංගුණකයේ ලෙස අපි ඉගෙන ගත්තා. ඒතර වට්ටම් සංගුණකයේදී මේක ඉගෙනගෙන අපි ඊට පස්සේ මේක සම්බන්ධයෙන් ප්‍රශ්න ටිකක් ගිය සති කතා කළා. මේකේ භාවිතාව ගැන පොඩ්ඩක් ටිකක් වෙලා කතා කළා. එතෙන්දී අපිට මේ විභාග ප්‍රශ්නවල අපි ඊකට බලමින් ගියා විභාග ප්‍රශ්නවල මොනවද තියෙන්නේ කියලා ඉගෙන දැනගන්න. එතකොට 2019 ප්‍රශ්න පත්‍රයට මම මතක හිටියේ මම ඔයගොල්ලොත් එක්ක 2019 ප්‍රශ්න පත්‍රයේ 2019 මාර්තු ප්‍රශ්න පත්‍රය බැලුවා. මාර්තු ප්‍රශ්න පත්‍රයේ මේ අපි ඉගෙන ගත්ත කොටස සම්බන්ධ ප්‍රශ්න තියෙනවාද කියන එක සාකච්ඡා කරන්න බැලුවා. අපි ඒක බලාගෙන යනකොට පිළිගැවුම් කාලය ගැන එක ප්‍රශ්නයක් තිබුණා. අපි ඒකට පිළිතුර හෙව්වා. ඊට පස්සේ ප්‍රශ්න පත්‍රය අපි දිගටම ප්‍රශ්න ටික බලාගෙන ගියා. ඊට පස්සේ වෙනත් ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මේ අනුව 2019 සැප්තැම්බර් ප්‍රශ්න පත්‍රයට අපි ගියා. 2019 සැප්තැම්බර් ප්‍රශ්න පත්‍රයේ මුල සිට පහළට යනකොට අපිට හම්බුනේ නැහැ ආපසුගේ මේ කාලේ පිළිබඳ ප්‍රශ්න. නමුත් ඊට වඩා වෙනත් ක්‍රමවේදවල ප්‍රශ්න කිහිපයක් තියෙනවා. අපි ඒවට දැන් ඉදිරියේදී මුහුණ දෙනවා. හොඳයි. දැන් අපි මෙතෙක් කරපු සාකච්ඡාවේ පුතේ මොන හරි දැනට දැනගන්න මොන හරි තියෙනවද? මොන හරි තමන්ට විශේෂිත අවශ්‍යත විශේෂයෙන් සාකච්ඡා කළ යුතුයි මෙතෙක් කියපු දේවල් තේරුනේ නැහැ. එහෙම නැත්නම් ඒ ගැන මොන හරි පසුවිපරමක් කරන් තියෙනවද අපි ඉදිරියට යන කලින්? නම් වශයෙන් අහන්න පුතේ. මොන හරි ක්ලැරිෆිකේෂන්ස් තියෙනවද? කො සුජිත්, චන්දන, නදීශිකා, දුලිප්, ෆතුමා, දක්ෂිනී කියන නම මට හුරු නෑ. කමක් නෑ. විශානී, මදුෂා, සුජිත්, කවුරුනි? මොන හරි ප්‍රශ්නයක් තියෙනවද පුතා? අපිට ඉදිරියට යන්න පුළුවන්ද? සර් මේ ඔව් කියන්නේ පිළිගෙවුම් කාලේ අවාසියක් තියෙනව නේද සර්? තව අර අතරමැදදී කරන ආයෝජනයන් අපි සැලකිල්ලට ගන්න නැහැ කියන එකත් අපිට අවාසියක් විදිහට ගන්න පුළුවන් නේද? ඉතා හොඳයි. පිළිගෙවුම් කාලය පිළිබඳ නිර්වචනය ගත්තොත් එහෙම අතරමැදි කාලය පිළිබඳ සලකා බලන්න බෑ. මොකද අතරමැදි කාලය ගැන සලකා බලන්න බැරි හේතුව තමයි අතරමැදි කාලය ගැන සලකා බලනවා නම් අපිට මුදල් ප්‍රවාහ ලැබෙන අවසාන කාලය දක්වාම බලන්න වෙනවා. අපිට ව්‍යාපෘතියක පිළිගෙවුම් කාලයට ගන්න පුළුවන් මුදල් ප්‍රවාහ නැත්තම් ආදායම් පිළිබඳව එහෙනම් දීර්ඝ කාලයකට හොයන්න වෙනවා. ඒ විවිධ අවස්ථාවල විවිධ විදිහට ආයෝජනයන් කෙරෙමින් යනවා. එක තැනකදී ආයෝජනය කළා නවත්තන්නේ නැහැ ව්‍යාපාරය. එහෙම සාමාන්‍යයෙන් කෙරෙන්නේ නැහැ. සිතෙන්තර ආයෝජනය කරනවා. එතකොට අපිට සැරින් සැරේට බලන්න ඕනේ. එහෙම ගත්තොත් අපිට ආපසු මේ කාලේ හදලා ඉවර කරන්න බැරි වෙනවා. ඒ නිසා ඔයා මේ සුජිත් කියන කතාව හරි. ඒකේ අවශ්‍යක විදිහට අනිත් ටික ලියන්න පුතේ. අනිත් අපි සාකච්ඡා කරපු ඒවා ලියලා ඉවරලා ඊට පස්සේ සුජිත් කියපු එකත් අපි ලියමු. ඒ තමයි ව්‍යාපෘති කාලයේ ආරම්භයෙන් පසු අතරමැදි කාලයක
අතරමැදි කාලයක කරන ලබන ආයෝජන ආපසු ගෙවීමේ කාල අධ්‍යයනයේදී සලකා අපිට මේක ලියන්න පුළුවන් අනිත් ටිකත් ලියුවට පස්සේ අපි මේක අවසානයේට ලියමු සුජිත් අපි අනිත් මෙතෙක් විභාගයේදී ඉදිරිපත් වෙලා තියෙන කරුණු ටික අපි ඉස්සෙල්ලා ලියලා ඊට පස්සේ මේක ලියමු හොඳයි රයිට් කවුරු හරි පන්තියට ජොයින් වුණාද හොඳයි දැන් අපි දැන් සාකච්ඡා කරගෙන ආවා මුල් ආයෝජනයේ ගෙවෙන ආපසු ගෙවීමේ කාලය ගැන කතා කරා ඒ ආපසු ගෙවීමේ කාලෙම වට්ටම් කරලා හදලා බලුවා දැන් අපි යමු ව්‍යාපෘතිය දිහා බලන්න මේක තේරුම් ගන්න මම මේ ප්‍රශ්නේ යනවා මේ පිට තියෙන ප්‍රශ්නේ ගමුකෝ හොඳයි අපි 2015 සැප්තැම්බර් ප්‍රශ්න පත්‍රයේ පුතේ පේනවද ඕගොල්ලන්ට පේනවා මම තව පොඩ්ඩක් ස්ක්‍රීන් එක ලොකු කරලා පෙන්නන්නම් මේ දෙන්නේ එක්තරා ව්‍යාපෘතියක මිලියන 500ක් ආයෝජනය කළ පටන් ගන්නවා රුපියල් වසර 4කින් අමතර තව රුපියල් මිලියන 100ක් ආයෝජනය කරනවා එතකොට ලැබෙන ආදායම් ගැන කියලා දෙනවා පුතේ ප්‍රශ්නේ පේනවද මගේ ස්ක්‍රීන් එක පේනවද සුජිත් කවුද මට තාත්තන ස්ක්‍රීන් එක පේනවද පුතේ රයිට් දැන් මේ ගානේ කියනවා නිමල් ප්‍රනාන්දු මහත්මයා මේ මිලියන 500ක් ආයෝජනය කරනවා තව වසර 4කින් මිලියන 100ක් ආයෝජනය කරනවා එතකොට එහෙම කරාට පස්සේ අවුරුදු 5කදී මෙහෙම විවිධ ආදායම් ලැබෙනවා දැන් අපි ආපසු ගෙවන එක බැලුවා ඒ විතරක් නෙවෙයි අපි ආපසු ගෙවන එක බැලුවා මුදල් වල ඇත්තම වර්තමාන වටිනාකමට සාපේක්ෂව බැලුවා දැන් මේ දාදි දෙකක් අපි හදලා බලමු හැබැයි ඊටාම නිවැරදිව සුජිත් අද කීවා වගේ අපි මේ 4 වෙනි අවුරුද්දේ කරපු ආයෝජනය ගැන සලකා බැලුවේ නැහැ. 4 වෙනි අවුරුද්දේ කරන ආයෝජනය ගැන සලකා බැලුවේ නැහැ. ඒ වගේම දැන් පළවෙනි මිලියන 500 ආයෝජනය කරාට පස්සේ නිකන් මේ ගාන දිහා අපිට උඩින් නිකන් මතු පිටින් බැලුවහම පේනවා පළවෙනි අවුරුද්දේ 100යි 150 කියන්නේ 250ක් හම් වෙනවා. තුන්වෙනි අවුරුද්දේ 250ක් හම් වෙනවා. පළවෙනි 500 ආයෝජනය ආවරණය වෙලා ඉවරයි. ඒ කියන්නේ තුන්වෙනි අවුරුද්දේ ඉවර වෙනකොටම ආයෝජනය කරලා ඉවරයි. ආයෝජනය ආවරණය වෙලා ඉවරයි. හැබැයි අපි කීවා මේකේ තව පහළට යන තව ආයෝජන ලැබෙන්න පුළුවන්. තව ප්‍රතිලාභ ලැබෙන්න පුළුවන් ආයෝජනෙට. තව ආයෝජන කරන්නත් පුළුවන්. ඒවා මේකේ සලකා බලන්නේ නැද්ද? අපි දැන් මෙතන බලන්න රුපියල් මිලියන 500ක් අද ආයෝජනය කරා. ලබන අවුරුද්දේ අවසානයේ රුපියල් 100ක් ලැබෙනවා. ඒ 100 අපි වර්තමාන වටිනාකම බැලුවා. අපි අර එකයට එක දන ආරෝපණ බලයක ඉන්න සංඛ්‍යාව දාලා අපි එකක් හදලා බැලුවා. මම මේ කරගෙන යනකොට අහනවා සයන්ටිෆික් කැල්කුලේටර් එක ළඟ තියෙනවා කියලා හිතාගෙන කරන්න. සයන්ටිෆික් කැල්කුලේටර් එක ළඟ තියෙනවා කියලා හිතාගෙන කරන්න. දැන් මේ 100 අවුරුද්දකට කලින් පස්සේ හම්බ වෙන නිසා අද කීයද කියලා බලමු. 150 අවුරුදු දෙකකට පස්සේ ලැබෙන නිසා අද කීයද කියලා බලමු. ඔහොම බලපුවාම අපිට මේ අවුරුදු 5කම ඒවා ලැබෙන්න තියෙනවා. අපි අපේක්ෂා කරනවා. ඒ පහේම අද වටිනාකම අපිට හොයාගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි 4කට පස්සේ අවුරුදු තව 100ක් ආයෝජනය කරනවා. ඒ කරන ආයෝජනයක් අද කීයද කියලා හොයන්න පුළුවන් අපිට. එහෙම බැලුවොත් මේ සියලුම මුදල් ප්‍රවාහ වල අද අපි කරන ආයෝජනේ අපිට අවුරුද්දෙන් අවුරුද්ද ලැබෙන ප්‍රතිලාභ තව අනාගතයේ දවසක අපි කරන ආයෝජනේ මේ සියල්ලම වර්තමානයේ හොයාගත්ත හැකි වර්තමාන වටිනාකම. මේ සියල්ලේ වර්තමාන වටිනාකම මම දැන් දන්නවනම් මට බලන්න පුළුවන් මම කරපු ආයෝජනය තියෙනවා. තව ඉදිරියේදී කරන ආයෝජන තියෙනවා. ඒ සියල්ලේම වර්තමානගේ වන්දන. ඒ කියන්නේ මගෙන් මුදල් ගලාගෙන යනවා. ඉවතට ගිය ප්‍රමාණය ගැන මට ඔන්න අදහසක් තියෙනවා වර්තමාන අගයේ තියෙනවා. ඒ වගේම මම බලාපොරොත්තු වෙන අපේක්ෂා කරන නැත්නම් පුරෝකතනය කරපු මුදල් ප්‍රවාහ වල වර්තමාන අගයක් තියෙනවා. දැන් මම ළඟ තියෙනවා මම වෙන අපසුගියමි කාලේදී කරේ මොකද්ද? මුල් ආයෝජනය ලැබුණාද එච්චරයි. එතන ඉවරයි. දැන් මම බලනවා මම කරපු ආයෝජන වල මට අද අගය දන්නවා. මට ලැබෙන දේවල් වල අද අගය දන්නවා. මම මේ දෙක සංසන්දනය කරනවා.
ඇයි මම ව්‍යාපෘතියක් කරන්නේ ව්‍යාපාරයක් කරන්නේ මම ආයෝජනය කරනවා මට ප්‍රතිලාභ ලැබෙනවා ව්‍යාපෘතියක මොකද්ද බොහොම සරල නිගමනය බොහොම සරල අදහස මොකද්ද බොහොම සරල අපේක්ෂාව මොකද්ද ආයෝජනය කළා ලැබෙන ප්‍රතිලාභ ආයෝජනයට වඩා යම් ප්‍රමාණයකින් වැඩි වෙනවා නම් ඒක අතිරික්තයක් හැදෙනවා මට යම්කිසි අතිරික්තයක් මම ඒක තමයි බලාපොරොත්තු වෙන ව්‍යාපෘතියක් කිරීම දැන් මේ 2015 සැප්තැම්බර් මාසයේ ප්‍රශ්නයෙන් අපි මොකද්ද තේරුම් ගන්නෙ මම ආයෝජන කරලා තිනවා දේව අවස්ථා දෙකක ඒ කියන්නේ දැන් කරනවා ලබන වසරේ අවුරුදු 4කින් කරනවා එහෙනම් මගේ මුදල් ගලාගෙන ගිහලා තිනවා ඇත්තටම මිලියන 600ක් නමුත් මම දන්නවා අද මිලියන 500 වටිනාකම මිලියන 500යි නමුත් අවුරුදු 4කින් මම කරන්න බලාපොරොත්තු වෙන මිලියන 100 අදාගේ ඊට වඩා අඩුයි ඒක අපි ඉගෙනගෙන තියෙන්නේ මොකද එක දන එක බෙදීම එයාට එක දන ආරවල එන්නේ බලයේ කියන සංඛ්‍යාව යොදපු ගමන් අනාගතයේ ලැබෙන මුදල් වල වර්තමානයේ අඩු වෙනවා කියන එක අපි ඉගෙන ගත්තා. එහෙමනම් මම දන්නවා 500ත් ඒ වර්තමානයේ දෙක තමයි මගෙන් ඉදිරියට ගියේ. මගෙන් ගලන්නේ මුදල් ප්‍රමාණය. මට ලැබුණ ප්‍රමාණය දන්නවා ඒ වගේ වර්තමානයෙන් දන්නවා. මගේ ව්‍යාපෘති අපේක්ෂාව අතිරික්තයක් හැදීම. එහෙනම් මොකද්ද කරන්නේ මම මේ දෙක සංසන්දනය කරනවා. සංසන්දනය කරාම මට ලැබෙනවා මේ දෙක අතර වෙනස ශුද්ධාගය මොන වගේ ශුද්ධාගයද ලැබෙන්නේ මම ඒක මේ ස්ක්‍රීන් එකේ තියෙනවා බලන්න ස්ක්‍රීන් එක පේන්නේ නැත්තම් කියන්න පුතේ මම මේ වයිට් බෝඩ් එකේ ලියනවා මුදල් ගලා යාම් තියෙනවා මට ඒව මට මගේ මුදල් ගලා යාම කියන එක මට සාපේක්ෂව ඍණාගයක් ඊට පස්සේ මුදල් ගලා ඒම් තියෙනවා සෝරි මුදල් ගලා ඒම් තියෙනවා ඒවා මට සාපේක්ෂව ධනාගයක් එතකොට මේ දෙක අතර වෙනසක් තියෙනවා මේ වෙනස තමයි මම කියන්නේ මොකද්ද මගේ අතිරික්තය මේ අතිරික්තයට වෙන්න පුළුවන් මොකද්ද පුතේ ඍණ වැඩි නම් ධනාගයට වඩා එන අනිවාර්යයෙන්ම මට ලැබෙනවා අවසානයේ ඍණ අතිරික්ත ඍණ ගානක් තියෙන ඒක අතිරික්තයක් නෙවෙයි හිඟයක් තියෙනවා ධනාගය වැඩි නම් ඒ කියන්නේ මට ආපු මුදල් ප්‍රමාණයට ධනාගයක් මට ලැබෙයි එහෙනම් එකක් දැන් මේකේ අවසානයේ මට වෙන්නේ එක්ක අතිරික්තයක් එක්ක කියන්නේ මට ලැබෙන්නේ අපි මේක විතරක් කරලා නවතින්නේ නැහනේ අපි මේක විතරක් කරලා නවතින්නේ නැහැ අපි ඒ වෙනුවට කියනවා මුදල් ගලා බල වර්තමාන අගය ගන්න. ඒ කියන්නේ present value of cash outflows. ඊට පස්සේ මම ගන්නවා මුදල් ගලා ඒම් වල වර්තමාන අගය මොකක්ද ඒකට කියන්නේ present value of cash inflows මෙන්න මේව දෙකක් කියලා දැන් මෙන්න මේ දෙකේ වෙනස present value of cash outflow සමහරවිට අපි අනිත් පැත්තට හිතමු ඒක එතකොට ලේසි present value of cash inflows CIF කියලා මම දානවා අඩු කිරීම present value of cash outflows COF කියලා මම දානවා මේ දෙක අතර වෙනසට මම කියනවා මේ P
PV කියන්නේ වර්තමාන අගයක්. වර්තමාන අගයක් ගලා යාම් සහ ගලා එම් වල. එතකොට මේ දෙකේ වෙනසට මම කියනවා ශුද්ධ වර්තමාන අගය කියලා. එහෙම නැත්නම් net present net present value. එහෙම නැත්නම් ඒකට අපි නිකන් අපි දැකලා තියෙනවා කියන NPV කියලා. මොකද්ද වෙලා තියෙන්නේ? මුදල් ගලා යාම් වල වර්තමාන අගයත් මුදල් ගලා එම් වල වර්තමාන අගයත් දෙක අතර වෙනස අපි සුද්ධ අගය හොයලා බලනවා. සුද්ධ වර්තමාන අගය හොයන. සුද්ධ වර්තමාන අගය මොකද්ද වෙන්න පුළුවන්? ධන අගයක් වෙන්නත් පුළුවන්, ඍණ අගයක් වෙන්නත් පුළුවන්. ගැටලුවක් නැහැ. මොකද ඒක තීරණය වෙන්නේ අපිට දීලා තියෙන මුදල් ප්‍රවාහ වල වෙනස. දැන් තේරුණාද? මොකද කරන්නේ අපි? වර්තමාන අගයන් දෙක සංසන්දනය කළා සුද්ධ අගයක් හොයාගන්න. මේ සුද්ධ තමයි මෙතන ගත්තේ. වර්තමාන අගයන්ගේ සුද්ධ. වර්තමාන අගයන්ගේ සුද්ධ වටිනාකම. ධන හෝ ඍණ වෙන්න පුළුවන්. ධන හෝ ඍණ වෙන්න මෙතෙන්දී එහෙමනම් වැදගත් තව එකක් එනවා. මොකක්ද? අපි මෙතෙන්දී අර ආපසු ගෙවීමේ කාලයේ තියෙන දුර්වලතාවය මගහරින්න ඕනේ. මොකද්ද? සියලුම මුදල් ප්‍රවාහයන් සලකා බැලිය යුතුයි. මොකද අපි හොයන්නේ මොකද්ද? PV of inflows අඩු කිරීම PV of outflows කියන හින්දා මේ දෙකට අදාළ සියලුම ඒවා සියලුම ගලායන් සියලුම බලන්න. එහෙනම් අර ආපසු ගෙවීමේ කාලේදී මේ දුර්වලකමක් අපි හොන්න මගේ හැරියා. මොකද්ද දුර්වලකම? සියලුම මුදල් ප්‍රවාහ සැබළුවේ නැහැ ඒකෙදි. ඇයි ඒ? ආපසු ගෙවීම පස්සේ අතහැරලා දාන්න. දැන් අපි කරන්නේ මොකද්ද? ඒ සියල්ල සලකා බලලා සියල්ලම වර්තමාන අගය කරන් සුද්ධාගයක් වෙනවා. මොකද්ද අපේ අපේක්ෂාව? ව්‍යාපෘතික අපේක්ෂාව මොකද්ද? අනිවාර්යයෙන්ම ව්‍යාපෘතික අපේක්ෂාව අතිරික්තයක්. ධනාගයක්. අනිවාර්යයෙන්ම අපේක්ෂා ධනාගයක්. එහෙනම් මොකද්ද වෙන්න ඕනේ මේ CI ගලා එම් සහ ගලා යම් අතර ධනාගයක උත්තරයක් එන්න ඕනේ. ඒක තමයි අපේක්ෂාව. අපේක්ෂා කරන්නේ ඒක. ඒක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. හරි. අපි හිතමු මේක අනිත් පැත්තට උනේ කියලා. අපි බලාපොරොත්තු වෙච්ච ආකාරයට නොවේ උනේ. අපි හිතමු ගලා එම් වල අගය ගලා යාම් වලට වඩා අඩුයි නම් මෙතන අනිවාර්යයෙන්ම ඍණාගයක් නේ ලැබෙන්නේ. ඒක පැහැදිලිනේ. එහෙනම් වෙන්න පුළුවන්ද? වෙන්න පුළුවන්. එහෙනම් මොකද්ද මේකේ තෝරා ගැනීම? තෝරාගන්නේ මොන වගේ ව්‍යාපාරද? අපි තෝරාගන්නවා ව්‍යාපෘති ආයතනයේ තෝරාගැනීමේ ක්‍රමය තමයි මොකද්ද? මම වෙන ස්ක්‍රීන් එකක ලියනවා. අපි තෝරාගන්නකොට තමයි අපි NPV ඇගීමේ ක්‍රමය යටතේ ව්‍යාපෘති තෝරා ගැනීම කියන එක ගත්තොත් මොකද අපි තෝරගන්නේ? හැම වෙලාවෙම NPV ධන අගයක් ගන්න ඒවා තමයි තෝරගන්නේ. අනිවාර්යයෙන්. මොකද හේතුව මේක තමයි අතිරික්තයක් තියෙන්නේ. එහෙමනම් අපි මේවා තෝරගන්න. මේක තමයි තෝරගන්න. මම හරියට දැම්මා. NPV ඍණාගයක් තියෙනවා තියෙන්න පුළුවන්ද? පුළුවන්. අපොයි පුළුවන්. ඕන තරම් තියෙන්න පුළුවන්. අපි ඒවා තෝරගන්නවද නැහැ? ඇයි? ඒක තියෙන්නේ මොකද්ද? හිඟයක්. ඒ කියන්නේ අපිට ලැබෙන්නේ අපිට ඉතුරුවක් නැහැ. දැන් ඔන්න NPV හදන්නේ ඇයි කියන එක තේරෙන්න ඕනේ. සියලුම මුදල් ප්‍රවාහ අරගෙන සියලුම මුදල් ප්‍රවාහ වර්තමානකයන් සංසන්දනය කරලා අපි බලනවා මම මේ ව්‍යාපෘතිය ආයෝජනය කළොත් මට ලැබෙන සහ මම යොදවන දේ අතර මට අතිරික්තයක් ලැබෙයිද? ඒ අතිරික්තය වර්තමාන අගය දෙක සංසන්දනය කරාම මම සාධාරණ ආයෝජනයක්ද කළේ මගේ ආයෝජන වලට මගේ ආයෝජනයට සාධාරණයක් කළා. දැන් මම ප්‍රශ්නයක් අහනවා හැමෝගෙම.
හැමෝගෙම ප්‍රශ්නයක් අහනවා. මම ආවෝ පන්තියට. හැම කෙනෙක්ගේම ප්‍රශ්නයක් අහනවා. NPV අගේ යටතේ මට උත්තරයක් ඕන. NPV ක්‍රමය යටතේ දැන් අපි කිව්වා මුදල් ගලා යාම වල වර්තමාන අගේ මුදල් ගලා ඒම් වල වර්තමාන අගේ දෙක සංසන්දනය කළා. එතකොට ගලා යාම් වර්තමාන අගේ අඩුයි ගලා ඒම් වල වර්තමාන අගේ වැඩි නම් අපිට අවසානයේ ඉතුරු වෙනවා ධනාගයක්. එහෙම ව්‍යාපෘති අපි තෝරගන්නවා. අපිට ගලා යාම් වැඩි වෙලා ගලා ඒම් අඩු වෙලා ඍණාගයක් ආවොත් අපි ව්‍යාපෘති ප්‍රතික්ෂේප කරනවා ආයෝජනය සඳහා තෝරගන්නේ නැහැ. ඒක තමයි ඇගීමේ ක්‍රමය. දැන් එහෙමනම් අපි ව්‍යාපෘති තෝරා ගැනීම දන්නවා. අපි ව්‍යාපෘතියක් දෙස බලනකොට කොතනද අපේ තීන්දුව ගැනීමේ ලක්ෂ්‍ය කියලා අපි point of decision කොතනද? තීන්දුව ගන්න හිතන්න පටන් ගන්නේ කොතනින්ද? කොතෙන්ද? මම කියපුව තේරුණාද? අපි තෝරගන්නේ ධනාගයන්. අපි ප්‍රතික්ෂේප කරනවා ඍණාගයන්. එවනම් මම කොතෙන්ද තීන්දුව ගන්න පටන් ගන්න? තීන්දුව ගැන හිතන්න පටන් ගන්නේ කොතෙන්ද? ආයෝජනයක් කිරීම හෝ නොකිරීම කියන තැන කොහේ ඉඳලා පටන් ගත්තොත් අපිට හරියන්නේ? හරියට හරි චන්දන. ඒ වචනේ නෙමෙයි පුතේ කියන්නේ. ඕක තියන්නේ ඔයා කියපු වචනේ මම ඔයාගේ අදහස තේරෙනවා. හැබැයි ඔය වචනේ පාවිච්චි කරන්නේ මේ ක්‍රමවේදෙට නෙමෙයි. ඔය වචනේ පාවිච්චි කරන්නේ නිෂ්පාදන කිරීමට. මොකක්ද ඒකට කියන්නේ? චන්දන අපිට උත්තරයක් දුන්නේ. චන්දනගේ උත්තරේ පිළිගන්නන්න පුළුවන් කියන්නේ. චන්දන කියන කතාව මට තේරෙනවා. කොතෙන්ද අපි තීන්දුව ගන්න පටන් ගන්නෙ කෝ පන්ති අනිත් දරුවෝ සුජිත් කොතෙන්ද අපි තීන්දුව ගන්න හිතන්නේ කෝ ගෑන් ළමයි ලාභ අලාභ නවන අවස්ථාවදී අපුතා ලාභ අලාභ දෙකම නවන අවස්ථාව ලාභ අලාභ නෙවෙයි ලාභ අලාභ කියලා කියන්නේ ලාභ අලාභ කියලා කියන්නේ මොකද්ද කියන්නේ අපි සුද්ධ කියන්නේ මුදල් ප්‍රවාහය ඒ කියන්නේ ලැබෙන මුදල් ප්‍රවාහයත් ගලා යන ලැබෙන මේ ගලා යන මුදල් ප්‍රවාහයත් සමාන වන අවස්ථාවේ හරියට හරි චන්දන පුතා ඔයා කියපු කතාව හරි ලාභ අලාභ වගේ සංකල්පයක්ම තමයි ලාභ අලාභ කියන වචනේ අපි පාවිච්චි කරන්නේ මොකද්ද වෙන්නේ මුදල් ගලා යාම් වල දැන් අපි අර ආපහු මම වයිට් බෝඩ් එකට යනවා ආපහු වයිට් බෝඩ් එකට යනවා ඒකේ කියනවා අපි මොකද්ද කිව්වේ NPV ධනාගයක් ගත්තොත් අපි තෝරගන්නවා NPV ඍණාගයක් ගත්තොත් අතාරිනවා කියලා නේ කිව්වේ. මේකනේ තෝරගන්නේ. මේක තමයි තෝරගන්න නැත්තේ. එහෙනම් මේ දෙක අතර කමෙන්ඩ් මේ දෙක අතර අපි තෝරගැනීම පටන් ගන්න කොතෙන්ද? මෙන්න මේ මැද තැන අර බ්‍රේක් ඉවන් කිව්වා වගේ මොකද්ද මෙතන තියෙන්නේ? මෙතන තියෙන්නේ NPV බිඳුවයි. සමාවෙන්න NPV බිඳුවයි කියන්නේ මොකද්ද පුතේ? present value of cash inflow සමාන වෙනවා present value of cash outflow. මේක තමයි තීන්දුව ගන්න තැන. යම් හේකින් මේ පැත්ත වැඩි වෙනවා නම් අපි දන්නවා මේක ධනාගයක් වෙනවා ඉතින් අපි තෝරගන්නවා යම් හේයකින් මේ පැත්ත වැඩි වෙනවා නම් අපි දන්නවා මේක ඍණාගයක් ගන්න අපි තෝරගන්නේ නැහැ. අන්න NPV සම්බන්ධයෙන් අපි ඉගෙන ගත යුතු වැදගත්ම කරුණු ටික. මොකද්ද වැදගත් කරුණු ටික? අපි සියලුම මම නැවත කියනවා. සියලුම මුදල් ප්‍රවාහ වල තමයි. ඒක මුදල් ප්‍රවාහ වල නෙවෙයි සියලුම මුදල් ප්‍රවාහ සලකා බලයි. සියලුම මුදල් ප්‍රවාහ වල වර්තමාන අගය සලකා බලා සුද්ධ අගය ගණනය කරයි. වැදගත් එකක් සුද්ධ අගය.
ගණනය කරයි. ශුද්ධාගය ධන වන ව්‍යාපෘති තෝරා ගනි. තොර ඍණවනේවා තෝරගන්නේ නැහැ කියලා තේරෙනවා. ඒ අතරතුර තව වැදගත් එකක් කියනවා වැඩිම ධන ශුද්ධ අගය ඇති ව්‍යාපෘති තෝරා ගනි. දැන් ඔන්න කරුණු වෙන පාතකින් ලියනවා මෙතන 1යි 2යි 3යි 4යි කරුණු 4ක් ගැන කතා කරනවා. මේ මෙන්න මේ දැනුව තියෙනවා නම් ඊට පස්සේ තියෙන්නේ අපිට දෙන ප්‍රශ්න දිහා බලන්න. හරිද? මෙතෙන්දී අර පස්සේ කරපු ආයතනත් ගන්නවා දැන් කරන ආයතනත් ගන්නවා සියලුම කාල සීමා දීලා තියෙන සියලුම මුදල් ප්‍රවාහ ගැන හොයලා බලනවා. හරිද? දැන් පුතේ මම යනවා ප්‍රශ්න පත්‍රය. මම ගියා ප්‍රශ්න පත්‍රය. ප්‍රශ්න පත්‍රේ මොකද්ද කියන්නේ? මේ ගාන දිහාම බලන්න. නිමල් ප්‍රනන්දු මහතා විසින් අද දින මිලියන 500ක් සහ වත්වසර 7කින් අමතර මිලියන රුපියල් මිලියන 100ක් ආයෝජනය කොට වාණිජ ව්‍යාපෘතියක් සම්පූර්ණ කර එම ව්‍යාපෘතිය වසා දැමීමට අපේක්ෂා කරගෙන අවුරුදු 5න් ඉවරයි. ව්‍යාපෘතියෙන් වසර 5ක් තුළ ප්‍රතිලාභ වෙන්න ගෙවීම ආපසු ගෙවීමේ කාලය අපි හැදුවා. දැන් මම කියනවා මේ ව්‍යාපෘතියේ සුද්ධ වර්තමානගේ හදන්න කියලා මම කියනවා. මම කියනවා NPV හදලා පෙන්නන්න කියලා. හරිද? සුද්ධ වර්තමානගේ හදලා පෙන්නන්නේ කියලා කියනවා. ඒ සුද්ධ වර්තමානයේ හදලා පෙන්නන්න කියලා කියනකොට මම කියනවා NPV හදලා පෙන්නන්න කියලා. දැන් මේ NPV ගැන අපි දැන් මෙතෙක් කරන සාකච්ඡාවේ හැටියට මේ විභාග ප්‍රශ්නේ NPV නම් හොයන්න තියෙන්නේ මේක නම් හදලා පෙන්නන්න තියෙන්නේ. මට පුතෙක් කියන්න අපිට අමතර තොරතුරක් අවශ්‍යද ඒ මොනවද? අමතර තොරතුරක් අවශ්‍යද ඒ මොනවද? එහෙම තියෙනවා නම් මම අහනවා ප්‍රශ්නේ. වට්ටම් සාධක පුතේ මගේ ස්ක්‍රීන් එක පේන්නේ නැද්ද ඔයගලන්ට? අනේ පේනවනේ. ස්ක්‍රීන් එක පේනවනේ පුතා? මම අර බෝඩ් එකේ ලියනවා පේනව නේද? ප්‍රශ්න පත්‍රය පිළිබඳ කියන්න දැන් ප්‍රශ්න පත්‍රය නෙවෙයි තියෙන්නේ. එනවද පුතා? දැන් පේනවද බලන්න. පේන්නේ නැද්ද පුතේ? දැන් හරි සර්. ප්‍රශ්න පත්‍රය පේනවද? ඈ? ඔව් පේනවා සර්. හරි. මොකක්ද කියන පුතේ මොකද අමතර තොරතුරු ඕනද? ඕන නම් මොනවද? ඕනද? ඉස්සෙල්ලාම. අමතර තොරතුරු ඕනද? ඕනේ. මොකක්ද ඕන? ඔව් මොකක්ද ඕන වෙන්නේ? මෙතන වට්ටම් කරන සාධකයේ වට්ටම් කරන සාධකය ඕන කියලා කියනවා. වට්ටම් කරන සාධකය ඕන කියලා සුජිත් කියනවා. වෙන මොන හරි උත්තර දිනවද? වට්ටම් කරන සාධකය තමයි සුජිත්ගේ උත්තරේ. පන්තින අනිත් දරුවෝ මට කියන මොන හරි වෙන මොන හරි ඔයගොල්ලෝගේ අදහසක් තියෙනවා. දැන් මේ දීලා තියෙන ගානේ දීලා තියෙන තොරතුරු තියෙනවා. මුදල් ප්‍රවාහ ටික තියෙනවා. ගලායම් තියෙනවා. වසර ගණන් තියෙනවා. වසර ගණන් වල ලැබෙනවා තියෙනවා. මම කියනවා NPV තමයි මට හදලා ඕන කියලා. NPV සුද්ධ වර්තමානගේ තමයි මට ඕන කියලා. මට සුද්ධ වර්තමානගේ හදලා දෙන්න මොනවද වැඩිපුර ඕන කියලා අහපුවම සුජිත් කිව්වා. මම මේ chat box එකේ ගහනවා. එයා කියනවා වට්ටම් සංගණකය තමයි ඕන. ඒ කියන්නේ ඩිස්කවුන්ටින් ෆැක්ටර් එක තමයි ඕන කියලා. මම ඒ උත්තරේ පිළිගන්නවද නැද්ද කියලා කියන්නේ නැහැ. මට වෙන කවුරු හරි කියන්න වෙන මොකක් හරි උත්තරයක් තියනවද කියලා. මේ දීලා තියෙන තොරතුරු වලට අනුව තව මොනවද ඕන? මොකද අපි කිව්වේ PV සමානයි FV වරක් 1
බෙදීම එක ධන R වල n වෙනි බලය මම මේ නිකන් ලිව්වේ මේක මේ n වෙනි බලය පේන්නේ නැති ඇති ඔයගලන්ට මම ඔහොම එකක් තමයි සූත්‍රෙට කිව්වේ දැන් ඕකනේ අපි හදන්නේ ඕකනේ මතක තියාගන්න ඕන හැම වෙලේම මතක තියෙන්න ඕන ඕක PV සමාන FV වරක් එක යට එක ධන R n බලය කටපාඩමෙම තියෙන්න දැන් බලලා මට කියන්න මට මොනවද ඕන වට්ටම් සංගුණකය කියලා කිව්වා සුජිත් මම ඒක උත්තරයක් විදිහට තාම පිළිගත්තද නැද්ද කියලා කියන්නේ නැහැ වෙන මොන හරි උත්තර තියෙනවා විභාගයේදී මොකක්ද අවශ්‍ය වෙන්නේ නැත්නම් මොකක්ද අවශ්‍ය චන්දන මොකද පුතේ අපස්ගේ මේ කාලේ ආපසුගේ මේ කාලය හොඳයි සුජිත් චන්දනගේ උත්තරේ ආපසුගේ මේ කාලය ඕන කියලා කියනවා මම එකක් පිළිගත්තද නැද්ද කියලා තාම කියන්නේ නැහැ වෙන මොන හරි උත්තර තියෙනවද සුජිත්ගේ උත්තරේ තමයි ඩිස්කවුන්ටින් ෆැක්ටර් එක. එතකොට චන්දනගේ උත්තරේ තමයි payback period එක. වෙන මොනවාරි උත්තර තියෙනවද? කොහොම මේ පන්ති අනිත් දරුවෝ? සුජිත්ගේ උත්තරේ බැලුමට හරි වගේ. චන්දනගේ උත්තරේ පුතේ payback period එක අපිට මෙතනදී payback period එක පිළිබඳව අපිට ගැටලුවක් කියන්නේ නැහැ අපි හදන්න යන සුද්ධ වර්තමාන අගය නිසා අපි payback period කියන කතාව මතක කළා. මොකද අපිට වැදගත් නැහැ දැන් ගෙවනවද නැද්ද කියන එක අපි බලන්නේ අපිට ලැබුණ මුදල් සහ අපි ගෙවන අපෙන් යන මුදල් දෙක අතර සංසන්දනය කරලා අතිරික්තයක් තියෙනවද කියලා බලන්න. ඔයගේ ආගියුමන්ට් එක මම අතාරින්නේ නැහැ. ආපසුගේ මේ කාලෙන් පස්සේ ලැබෙන ටික අතිරික්තයක් බව පේනෙන්න තියෙනව නෑ. එහෙම නොවෙන්නත් පුළුවන්. මොකද පස්සෙත් ආයෙ කරනවානේ. ඒකට සමානලා නොවෙන්න පුළුවන්. PV සමාන FV වරක් එක දන R වල එන්නේ බලය මම යනවා white board එකට. හරිද? white board එකේ මම ලියනවා මේක. PV සමානයි FV නැත්නම් අනාගත අගයේ වරක් එක බෙදීම එක ධන R වල n වෙනි බලය කියලා මම ලියනවා. අපිට දීලා තියෙන ප්‍රශ්නේ මොනවද අපිට දීලා තියෙන්නේ? අපි හොයන්න යන්නේ මේක. මේක දන්නේ නැහැ. ඒකට මම ප්‍රශ්නාර්ථයක් දානවා. FV දීලා තියෙනවද? ඔව්. සියලුම අගයන් දීලා තියෙනවා. වෙන එක අපි දන්නවා. මෙතනත් එක අපි දන්නවා. n කියන්නේ අවුරුදු ගාන. ඒක පුළුවන් ද හොයාගන්න? ඔව්. වර්තමානයේ බිඳුවයි ඊට පස්සේ 1 2 3 4 5 n දීලා තියෙනවා. එහෙනම් මොකද්ද අපිට දීලා නැත්තේ පුතේ? අපිට දීලා නැත්තේ R. අපිට අවශ්‍ය වෙන්නේ ඇත්තටම R. මේක තමයි අපිට අවශ්‍ය වෙන්නේ. හැබැයි මේ මුළු එක බෙදීම එක ධන R වල n වෙනි බලය කියන මුළු මහත් එකම අවශ්‍ය නැහැ අපිට. අපිට R තිබ්බොත් ඇති. ඇයි? R තිබ්බොත් අපිට මේ කියන සමීකරණයට මේක ආදේශ කරලා උත්තර හොයන්න පුළුවන්. සංගුණකයේ පිටින් දෙනවා නම් පොතේ විභාගෙදී හොඳයි. ඒක පිටින්ම දෙනවා නම් හොඳයි. හැබැයි R දුන්නත් හදන්න පුළුවන් අපිට. එහෙනම් අපිට නැති අපි නොදන්න පදය තමයි R. අන්න මගේ ගානකට ඉදිරිපත් වෙන හැටි කීවා. දැන් බලන්න මේකේ අනාගත අගයන් දීලා තියෙනවා. අවුරුදු ගණන් දීලා තියෙනවා. අපි දන්නේ නැත්තේ R. එහෙනම් R ගානේදී කියන්න ඕන. R කියන්න ඕන. දැන් මම කියනවා ඔක්කොමලා ගන්න කැල්කියුලේටර් සතට කොලයක් ගන්න. දැන් ගාන හදන්න පටන් ගන්න. මේ ප්‍රශ්නය අහනවා. මේ ප්‍රශ්නේනි මම අහනවා. මොකද සුද්ධ වර්තමාන අගය හදන්න කියලා මම කියනවා. සුද්ධ වර්තමාන අගය හදන්න කියලා මම කියනවා. නිමල් ප්‍රනාන්දු මහතා විසින් අද දින රුපියල් මිලියන 500ක් සහ තවත් පසල 4කින් අමතර මිලියන 100ක් ආයෝජනය කොට වාණිජ ව්‍යාපෘතියක් සම්පූර්ණ කර මෙම ව්‍යාපෘතිය වසා දැමීමට අදහස් කරයි. අවුරුදු 5න් ඉවරයි. ව්‍යාපෘතියෙන් වසර 5ක් තුළ පහත් සමාන ප්‍රතිලාභ ලැබෙනු ඇත. 1 2 3 4 5 මෙන්න ප්‍රතිලාභ දීලා. මම කියනවා සියයට 10ේදී 10යි
NPV මට හදලා පෙන්වන්න කියලා. වේගයෙන් හදන්න. වේගයෙන් හදන්න. වේගයෙන් හදන්න. දැන් ගාන හදන්න ඕන පුතේ ඔක්කොම. කොහොමද කරන්නේ? කොහොමද කරන්නේ? දැන් මම හිමීට මේකේ ස්ක්‍රීන් එක පොඩ්ඩක් මාරු කරනවා. දැන් බලා ගන්න. දැන් බලා ගන්න. මොකක්ද අපි කරන සාමාන්‍ය පුරුදු ක්‍රමය? අපි යනවා අර පරණ අපේ ක්‍රමයට. වර්ෂය ආයෝජනය නැත්තම් අපි එකට කියනවා මුදල් ගලා යාම. ඇයි අපිට සාපේක්ෂව එක ගලා යාමක්. ආයෝජකයට සාපේක්ෂව ගලා යාම. එහෙම ඊළඟට කියනවා ප්‍රතිලාභ එක මුදල් ගලා එම්. ඊට පස්සේ අපි හදා ගන්නවා සුද්ධ මුදල් ගලා සුද්ධ මුදල් සමය ගලා යන කියලා කියන්නේ සුද්ධ මුදල් ප්‍රවාහය. ඊට පස්සේ අපි කියනවා වට්ටම් සාධකය එකක් දාගන්න. ඊට පස්සේ වර්තමාන අගය අපි මේ විදිහට හදාගන්න. මේ වගුව මං කිව්වා ඉස්සෙල්ලා හදනකොට ඇයි මේ වගුව අපි හදන්නේ කියන එක පස්සේ මම පැහැදිලි කරනවා ගණන් හදනකොට කියනවා. මේ විදිහට හැදුවොත් තමයි අර ගණන් හදනකොට ලේසි වෙන්නේ. මොකද්ද අපි දැන් යනවා බිංදුව වර්ෂය, එක වර්ෂය, දෙක, තුන, හතර, පහ. අපි ආයෝජනය කරලා තියෙනවා බිංදුවේදී 500ක්. මොකද්ද මං කිව්ව වැදගත් කාරණාව මේක වරහන් දාගන්න කියලා කිව්වා. පළවෙනි අවුරුද්දේ ණය ආයෝජන, දෙවෙනි අවුරුද්දේ ණය ආයෝජන, තුන්වෙනි අවුරුද්දේ ණය ආයෝජන, හතරවෙනි අවුරුද්දේ 100ක් ආයෝජනය කරා කියලා කියනවා. පස්වෙනි අවුරුද්දේ ආයෝජන නැහැ. ප්‍රතිලාභ නැත්තම් මුදල් ගලායම් බිංදුවෙනි වර්ෂයේදී නෑ. මෙතෙන්දී 100යි මොන මතක හැටියට 150යි 250යි ඊට පස්සේ 50යි 150යි මම මේ කරන විදිය බලා ගන්න පුතේ මේක මේ විදිහටම හදාගමු. සුද්ධාගය කියන්නේ මේ මෙන්න මේ කොලම්ස් දෙකේ මේ ගලා යාම් සහ ගලායම් කියන මෙන්න මේ මම A සහ B කියලා ලකුණු කරන කොලම්ස් දෙකේ වෙනස තමයි සුද්ධ අගය වෙන්නේ. 500 ඒ විදිහටම තියෙනවා. මොකද ඒ අතරේ වෙනසක් වෙලා නැහැ. මේ අවුරුද්දවලත් වෙනසක් වෙලා නැහැ. 100යි ඒක මොකද සුද්ධ අගයත් ඒකමයි. ඒ අවුරුද්දවල වෙනත් ගලා යන එහෙම නැහැ. මෙතන වෙනසක් තියෙනවා. ඍණ 100යි ධන 50යි. එහෙනම් මේක සුද්ධ අගය ඍණ 50යි. මෙතන 150යි. දැන් වට්ටම් සාධකය දැන් හදන්න 110යි කියලා අපිට කියලා තියෙනවානේ. එහෙනම් අපි මොකද්ද පාවිච්චි කරන්නේ? එක බෙදීම කරන වෙනි බලය කියන පාවිච්චි කරලා දානවා. අපි බිංදුවෙනි අවුරුද්දට දාමුකෝ. එක බෙදීම 1.1 මම ආයෙ හද පෙන්නන්නේ නැහැ. ඇයි? R කියලා කියන්නේ 110 කියන දශම එකයි. දශම එකයි කියන්නේ 1.1 බෙදීම දශම එකයි කියන්නේ 1.1 n බිංදුවයි. ඕනෑම සංඛ්‍යාවක බිංදුවෙනි බලය කියන්නේ 1යි. එක බෙදීම 1යි කියන්නේ උත්තරේ 1යි. එහෙනම් මෙතෙන් වට්ටම් සාධකයේ 1යි. ඔන්නම එකක් හදලා දුන්නා බොහොම අමාරු එක හැදුවා. මේක තමයි ඊළඟට මම හදනවා දෙවෙනි අවුරුද්දේ 1 බෙදීම 1.1 පළවෙනි බලයෙන් එතකොට පළවෙනි අවුරුද්දට. ඒතර ඒ කියන්නේ 1 බෙදීම 1.1යි. උත්තරේ කීයද? 1 බෙදීම 1.1 උත්තරේ කීයද පුතේ? කැල්කුලේටර් එක ගත්තා. 1 බෙදීම 1.1 මම නිකන් සාමාන්‍ය කැල්කුලේටර් 0.9යි 9යි බිංදුවයි 9යි බිංදුවයි 9යි බිංදුව වගේ යනවා. එතන 9 මම කියනවා 9.1 වට ආසන්නතම සංඛ්‍යාවට වටීමක් කරනවා. මෙතන මම දා ගන්නවා 1. දැන් මේ විදිහටම යනවා දෙවෙනි අවුරුද්දට. අන්න දැන් මම ගන්නන්නේ
දැන් මම ඕගොල්ලන්ට වට්ටම් සාධක ටික හදන්න කියලා කියනවා වේගෙන්. දැන් කොලයක් පෑන පොතක් තියෙන්න ඕන. ළඟ තියාගෙන තමයි මේ පන්තියට සහභාගී වෙන්නේ. මොකද අපි ඉගෙන ගන්නකොට එහෙමයි. හරි. ඔන්ලයින් පන්ති කියලා නෑ. අපි පොතක් තියාගෙන ලියා ගන්න ඕන. හරි. දැන් මට වේගෙන් කියන්න වට්ටම් සාධක ටික ඊට පස්සේ අවුරුදු වල ඉක්මනට කියන්න. කැමති උත්තර දැනගන්න. කයි දෙකයි කීයද පුතේ දෙවෙනි අවුරුද්දේ? කයි දශම දෙකයි 0.1 1.2 කීයද? අවුරුද්ද 0.1 මේක ටයිප් කරන්න පුතේ chat box එකේ ටයිප් කරන්න. chat box එකේ ටයිප් කරන්න දෙවෙනි අවුරුද්ද 0.8යි 2යි 6යි 4යි. 8යි 2යි 6යි 4යි කියලා උත්තරයක් හම්බ වෙනවා. 8යි උත්තරේ පිළිගන්නවද? අනිත් අය උත්තර පිළිගන්නවද කියලා බලන්න. සමහරවිට පුංචි පුංචි වැරදි වෙන්න බැරි නෑ අනිත් අය අතින්. හැමෝම උත්තරේ ගන්න උත්සාහ කරන්න ඕන. මොකද දැන් මේකට සහභාගී වෙන්න ඕන පුතේ තමම. එහෙම නැති වුණොත් වැඩේ ලෙඩේ වෙනවා. කො ඊළඟ කියන්න පාතුමා කියන 0.75 1යි 3. හොඳයි thank you 0.75 1යි 3. හතරවෙනි අවුරුද්ද ඉක්මනට කියන්නේ ඒක තමයි අපි ඉක්මනට පොඩ ටකල් ඉක්මනට යන්න ඉස්සරහට යන්න ඕන. හතරවෙනි අවුරුද්ද එක බෙදීම 1.1 හතරවෙනි බලය නේද? ඔව් 0.6යි 8යි 3යි. 0.6 හරි 0.6යි 8යි 3යි ඊළඟ එක මම දශම ස්ථාන 4කට ගහමිලියම ගාන හදනවා. බිඳුව දශම 6යි 2යි 0.9. 0.6යි 1යි 0.9. හරිද? ඔව් සර්. මම හදන්නේ 6යි 2යි 0.9. 6යි 2යි 0.9 හරි 0.6යි 2යි 0.9. thank you. 6යි 2යි 0.9 මම උඩින් කුරුට ගියාව ඔයගොල්ලෝ කරන්න එපා විභාගෙදී. හරි මේක මකලා ලියන්න අපි. 0.6යි 2යි 0.9. දැන් මොකද කරන්නේ? වර්තමානයේ මේ එන්නේ මේ අපි කියමු මේ C කියලා මේක මේ කියලා වර්තමානයේ කියන්නේ C වැඩි කිරීම D 500 එකෙන් වැඩි කළා ඔන්න මම ටක් ගාලා උත්තරේ කියනවා 500මයි තමයි ඍණ 500මයි. මෙතන මම උත්තරේ කියනවා මම බය නැතුව උත්තරේ කියනවා 9යි 1 කියලා. මොකද ඒක හදන්න හරි ලේසි. ඊට පස්සේ තියෙනවා 150 වැඩි කිරීම දශම 8යි 2යි 6යි 4යි. 123.9යි 6ද? බලන්න මම හදලා දානවා. උත්තරේ හරිද? හරි. උත්තරේ හරිද? හොඳයි. ඊට පස්සේ 250 වැඩි කරන්න ඕන. 250 වැඩි කිරීම දශම 7.5 1.3. මම මේ ඕගොල්ලෝ දුන්න උත්තරات එක්ක යන්නේ ඉස්සරහට. 187 දශම 8යි 2යි 5යි. 7යි 5. හරිද පුතේ? 250 වැඩි කිරීම 7යි 5යි 1යි 3. හරි නේද? හරි සර්. ඊට පස්සේ 50 වැඩි කරන්න දශම 6යි 8යි 3යි බිඳුවෙන් එකලා අපි එක ඍණාගයක් විදිහට තමයි දාන්න ඕනේ. මොකද ඒක ඍණාගයක් 34.1.5යි හැබැයි ඍණ. ඊට පස්සේ 150 වැඩි කරන්න දශම 6යි 2යි 0.9 93.1.3යි 5යි මේක දාම දානාගයක් ඔන්න මම හොයාගත්තා. දැන් මේ උත්තර ටික ගන්න පුතාලා උත්සාහ කරන්න ඕන. මගේ දිහා බලා මේ ගාන හදන විතරක් නෙවෙයි හැමෝම උත්සාහ කරන්න ඕන එක හදන්න. එහෙම ඇදුවොත් තමයි විභාගෙදී හැදෙන්නේ. Taman ගණන් හැදුවේ නැත්තම් පන්තියට අපි පන්තියේ තියෙන දවසට ෆිසිකල් පන්තියට ආවත් ඔක් කෙරෙන්නේ නැහැ. පන්තියේදී ගාන හදන්නම.
නැත්නම් අපි වෙනම ගාණක් හදන්න නැත්නම් ගෙදෙද්දි. ඒක අපි ඇති කෙරෙන්න මොකද? දැන් මොකද කරන්නේ? දැන් මම දන්නවා වර්තමාන අගයන් ටික දන්නවා. මොනවද මම දන්නේ? මුදල් ගලා යාම් වල වර්තමාන අගයන් මේ මම මේ රතු පාටින් පුංචි හරියක් දානවා. මේ ගලා යාම් වල වර්තමාන අගයන්. මෙතන ගලා යාම් සහ ගලා යාම් වල වර්තමාන අගයක් කියලා අවසාන එක ගලා යාමක් වඩපත් වෙනවා. මෙතන තියෙනවා ධනාගයන් ටිකක්. ඒක බුද්ධ කියන්නේ මොකද්ද? මේ මුළු මේ හම්බෙච්ච ටිකේ අපි ශුද්ධාගය හදලා බලනවා. මේ ටික නිකන් එකතු කරගෙන යනවා. මොකද කරන්නේ අපි? අපි ධනාගයන් ටික එකතු කරමු 99.91 එකතු කරනවා. 123.96 එකතු කරනවා. 187.825 එකතු කරනවා. 93.135 එකතු කරනවා. එකෙන් අඩු කරනවා ඊට පස්සේ 500ක් අඩු කරනවා 34.15ක් කියන්නේ 534.15ක් අඩු කරනවා. දැන් මම මේකේ මගේ උත්තරයක් මම මේ කියන්නේ. මම කියනවා මේ ටිකේ සුද්ධාගය කියලා මට හම්බුණා 38.32ක් ඍණ වරහන් ඇතුලේ. මම ඒකයි වරහන් දාන එක වටිනාකමක් කියලා කියන්නේ. මම හැදුවා ඕක. හරිද කියන්නේ? කොහොමද chat box එකේ කියන්න උත්තරේ හදමු කට්ටිය? කවුද මට උත්තර කියපු දරුවෝ ඉන්නවා? චන්දන, සුජිත්, පාතුමා කියන්න පුතේ. ඒක අවශ්‍ය. කොහොමද කවුද අපේ දක්ෂිනී ඉන්නවා, දුලිප් ඉන්නවා, නදීශිකා ඉන්නවා. මේ දරුවෝ කවුරුත් මට උත්තර මොකක්වත් කියන බව පේන්නේ නැද්ද? ඒක නරකයි, ඒක හොඳ නැහැ. මදුෂා ඉන්නවා. කොහොම ඉසුරු ඉන්නවද පන්තියට ඇවිල්ලා? එෂානි ඉන්නවා. මේගොල්ලෝ උත්තර කියන්න. චන්දන උත්තරයක් කියන්න පුතේ. මේ උත්තරේ හරිද වැරදිද නැත්නම් ඕගොල්ලන්ට වෙන උත්තරයක් ආවද? මම හදුවා මගේ අතට වැරදිමක් වෙන්න පුළුවන්. කො බලන්න. උත්තරේ ගත්තද? 38.32 තමයි කියනවා. ඒක ආවා කියලා ඉසුරු කියන උත්තරේ හරි කියලා. તો අනිත් දරුවෝගේ අනිත් එතකොට සුජිත් කිව්ව උත්තරේ හරි කියලා. දැන් එහෙනම් මම ඒ උත්තර තුනේ නිසා මම කියනවා දැන් මේක තමයි NPV කීයදද at 10% 10%. 10% දී. ඒ කියන්නේ මොකද්ද? 10%ක ප්‍රාග්ධනය වියදමක් මට තියනවා කියලා මම හිතාගෙන 10%ක් ප්‍රාග්ධන වියදමක් යටතේ මේ මුදල් ප්‍රවාහය මට ලැබුණේ කියලා හිතලා මම අනාගත මේ මුදල් ප්‍රවාහ සියල්ලේ සුද්ධ වර්තමානයේ බැලුවොත් මට ලැබෙන්නේ ඍණාගයක්. මට ඍණාගයක් ලැබෙනවා. මම කීව ගාන හදන්න පටන් ගන්නකොට අපි පන්ති පාඩම වෙලක් ඉගෙන ගත්තා. මොකද්ද? සුද්ධ වර්තමාන අගය ධනාගයක් ගන්නා ව්‍යාපෘති තෝරා ගන්නවා ආයෝජනය සඳහා. හේතුව මොකද්ද? අතිරික්තයක් ලැබෙන නිසා. සුද්ධ වර්තමානගේ ඍණාගයක් ගන්න ව්‍යාපෘති අපි තෝරගන්නේ නැහැ. මොකද හේතුව හිඟයක් හැදෙන හින්දා. ඒ කියන්නේ මට ලැබෙන්නේ නැහැ කිසි. මම තෝරා ගැනීම තීන්දුව කරන්න පටන් ගන්නේ සුද්ධ වර්තමානගේ බිඳුව කියන තැන ඉඳලා. ඒ කියන්නේ මට ධනාගයකුත් නැහැ ඍණාගයකුත් නැහැ දෙක සමාන තැනදී. දැන් මේ ව්‍යාපෘතිය ගත්තොත් මේක 38.32ක් ඍණාගයක් ලැබෙන්නේ. ඒ කියන්නේ මම මේකට ආයෝජනය කරන්න පෙළඹෙන්නේ නැහැ. ඇයි මම කරන ආයෝජනයෙන් මට ලැබෙන්නේ නැහැ කිසි. ඇත්තටම මගෙන් අහිමිවීමක් වෙන්නේ. සුද්ධ වර්තමාන අගේ ගණනය කිරීමෙන් අන්න අපිට තීන්දුවක් ගන්න උවමනා කරන හැකියාව හදලා දෙනවා. හැකියාව හදලා දෙනවා. දැන් අපි ගාන හදනකොට මොකක්ද විභාගයේදී ඉගෙන ගන්න ඕන පුතේ මෙන්න මේ විදිය මේ මම මේ බොහොම මගේ අත්තකුරු කැතට හදලා තියෙන වගෝ වගේ නෙවෙයි. ඔයගොල්ලන්ගේ විභාගයට උත්තර ලියන කොලේ ලාට මේගොල්ලන්ට දික්කතර ඉර ටික හම්බ වෙනවා. හරස් කොලම් ඉටි ටික විතරක් ගහලා මේ වගුව ලියලා මේකට විනාඩි ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ ලියන වේගය හැටියට මේකට විනාඩි 4ක් 5ක් කියයි. ගැටලුවක් නැහැ. මේක හදපුවාම අන්න නිශ්චිතව විභාගයේදී ලකුණු නොදී පැහැර හරින්න බෑ. මොකද ගාන හදලා තියෙන ඉතා පැහැදිලි. මේ විදිහේ ගානක් ආවා. හරිද? හරිද? මේ මොකද අපි කරේ වර්ෂය ආය ගලායම් සුද්ධාගයේ වට්ටම් සාධකය හදලා දශම ස්ථාන 4කට හදලා විභාගයේදී වට්ටම් සාධකය දීලා තිබුණොත්
ඉස්සර වට්ටම් සාධකය තමයි ඕන කියන. වට්ටම් සාධකය විභාගයේදී හදලා දීලා තිබුණොත් අනිවාර්යයෙන්ම ඒ සාධකය පාවිච්චි කරන්න හේතුව විභාගයේ ලකුණු ලයිස් නැත්නම් මාකින් ස්කීම් එකේ ලකුණු දෙන සටහන ලකුණු දෙන යෝජනාවේ උත්තරය හදලා තියෙන්නේ ඒ වට්ටම් සාධකය පාවිච්චි කරලා. විභාගයේ වට්ටම් සාධකය දුන්න නැත්තම් අපිට හදාගන්න කිව්වොත් අපි දශම ස්ථාන 4කට විතර හදනවා. ඇයි අපේ උත්තරය වඩා නිවැරදි වෙන්නේ? ගොඩක් දශම ස්ථාන ඕනනම් ගන්න පුළුවන්. හැබැයි 4ක් විතර ගත්තාම ඇති. ඊට වඩා ගන්න ගියොත් ගන්න හදන්න ගියාම වෙලාය. හරිද? සමහර වෙලාවට විභාගයේදී මෙහෙම එකක් වෙනවා. මේ වට්ටම් සාධක තියෙන වගුවක් තියෙනවා. මොකද කරලා තියෙන්නේ? එක බෙදීම මම මේ ගාන ඉවත් කරන පුතේ බෝඩ් එකකින් මේ එක බෙදීම එක ධන r වල n වෙනි බලය කියන එක බෙදීම එක ධන r වල n වෙනි බලය කියන මේ අපි සාකච්ඡා කරන මෙතන n වෙනි බලය සමාවෙන්න මෙන්න මේක මේකේ මොනවද වෙනස් වෙන්නේ r සහ n තමයි වෙනස් වෙන්නේ මොකද කරලා තියෙන්නේ වගුවක් හදනවා මේ පැත්තට r මේ පැත්තට n ඕකහන ඔයලාට මේ විදිහට තියෙනවා r යනවා 100%, 102%, 103 ආදී වශයෙන් හදලා තියෙනවා. අවුරුදු තියෙනවා 0, 1, 2, 3, 4 කියලා මෙහෙම වගුවක් හදලා තියෙනවා. මෙහෙම වගුවක් හදලා. ඒකලා මේ සියල්ලම ගණනය කරනවා. සියල්ලම ගණනය කරනවා. ඔයගොල්ලෝ දන්නවා මම මේ කියන එක. ඊට පස්සේ මේකට උත්තරේ දාලා තියෙනවා. මේ උත්තර ටික දාලා. මේ වගුව විභාගයේදී දෙන්න පුළුවන්. අවස්ථාවක දුන්න එක අවස්ථාවක දුන්න එක අවුරුද්දක අපි වගුව කියවන්න දැනගන්න ඕනේ මොකද්ද අපි කියවන්නේ එතකොට අපි දන්න r එක හොයා ගන්නවා මේ පැත්තෙන් n එක හොයා ගන්නවා මේ පැත්තෙන් මේ දෙක දෙපැත්තට මාරු වෙන්න පුළුවන් r මේ පැත්තේ n මේ පැත්තේ එහෙම තියෙන්න පුළුවන් කොයි පැත්තේ හරි ඒ කරලා අපි කියනවා හරි හොඳයි උදාහරණයක් 114 දී අවුරුදු 8 දී කියලා අපි හිතමුකෝ අපි ගානට ඇවිල්ලා ඒ අදාළ තැන පොටුවේ තියෙන උත්තරේ හොයාගන්න මෙතන තියෙන උත්තරේ ගන්න. වගුව දීලා තිබුණොත් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ පාවිච්චි කරන්න ඕන වගුවේ තියෙන එක. ඒතකොට කාරණා තුනක්. එක තමයි අපිටම හදා ගන්න. එතකොට මම කිව්වා දශම ස්ථාන 4ක. 4 decimals. දෙක ඩිස්කවුන්ට් ෆැක්ටර් එක දෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. ඒකම ගන්න. 3 ඩිස්කවුන්ටින් ෆැක්ටර් ටේබල් එක දෙනවා නැත්නම් වගුවෙන් ගන්න. මෙහෙම කරන්න. හරිද? දැන් මේවා පුංචි ළමයි මම දන්නවා පුතාලට මේවා කියලා දෙන්න අවශ්‍ය නැහැ. නමුත් මම මේවා මතක අමෝටකම පහසු වෙන්න කියනවා. ඒ විභාගෙදී මරක් ගන්න එපා. Taman හැදුවොත් දශම ස්ථාන 4කට හදාන්න. ඩිස්කවුන්ටින් ෆැක්ටර් එක දුන්නොත් ඒකම ගන්න. ටේබල් එක දුන්නොත් ඒකම ගන්න. ඒකෙම ගන්න. හරි. දැන් ඔන්න අපි එක ගණක් හැදුවා. දැන් අපි ගණක් හැදුවා. එකක් හැදුවා 110යි. මේක 110 වෙන්න පුළුවන් 12 වෙන්න පුළුවන් 15 වෙන්න මොකක් හරි වෙන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. දීලා තියෙන එකට තමයි හදන්නේ. දැන් අපි යම් බලන්න ඊට පස්සේ අවුරුද්දට. මේ ඇවිල්ලා 2016 මාර්තු ප්‍රශ්න පත්‍රය. අපි යනවා 2016 මාර්තු ප්‍රශ්න පත්‍රය හොයාගන්න. 2016 මාර්තු. මාර්තු ප්‍රශ්න පත්‍රය ගත්තා. අපි යනවා ඒ ගාන හොයාගන්න.
දැන් මේ විභාග ගන්න පේනවද පුතේ මම මේකම තමයි ගත්තේ අර ප්‍රසන්ටේෂන් එකටත් මම මේ කැලේ ඉතුරු කැලේ ටික ගත්තේ නෑ මොකද අපි විභාග ප්‍රශ්න පත්‍රයේ තියෙන හින්දා මේක පේන්නනවා කියලා අදහසින් ඔන්ලයින් එකේදී මට පේන්නන්න පුළුවන් නේ දැන් මේ ගන්න පේනවද පුතා මට කෝ කටි කියන ටිකක් ලොකු කරලා බලමු වාගේ පේනවද කියලා මේක පේනවද කොයි පුතේ පේනවා සර්. උත්තරයක් දෙන්න මට රයිට් දැන් මොකද්ද කියන්නේ මේ ගානේ ව්‍යාපාරිකයෙක් යන්ත්‍ර සහ උපකරණ මූල්‍ය සඳහා මූලික ආයෝජනයක් ලෙස රුපියල් දශලක්ෂ 830ක් ලබා ගැනීමට ණය දුම්පතක් ඉදිරිපත් කරලා තියෙනවා. මෙම ආයෝජනයෙන් පළමු දෙවන සිවුන වසරවලදී ලැබෙන ගණන් කියලා තියෙනවා. සිවුන වසර අවසානයේදී සියලු යන්ත්‍ර උපකරණ මෙච්චර ගානකට විකුණුම් කියලා කියනවා. පළවෙනි ගාන අපි හැදුවා දෙවෙනි කෑල්ල ඔහොම තියන්න ඒක අපි සාකච්ඡා කරමු පසු තුන්වෙනි කොටස කියනවා වට්ටම් අනුපාතයේ 118ක් මොකක්ද මේ දීලා තියෙන්නේ R ආයෝජනයේ සුද්ධ වර්තමානය කියනොත් net present value නැත්නම් NPV ගණනය කරන්න කියනවා. හරි. දැන් ඔන්න විභාගේ ගානක කෙලින්ම විභාග ගානක් පෙන්නනවා. දැන් මොකද කරන්නේ? දැන් මේ ගානේදී මොකද කරලා තියෙන්නේ වට්ටම් ටේබල් එක දීලත් නැහැ ෆැක්ටර් එක දීලත් නැහැ. එහෙනම් අපිට දීලා තියෙන්නේ R. දැන් එහෙනම් අපි හදා ගන්න ඕන දශම ස්ථාන 4කට. දැන් මම වෙලාව 2යි විනාඩි 2යි මම දෙනවා වෙලාව 2යි විනාඩි 8 වෙනකම්. 2යි විනාඩි 8 වෙනකම් වෙලාව දෙනවා. විනාඩි 6ක් දෙනවා. ඉක්මනට ගාන හදන්න අර අපි හැමෝම මම කැමතියි අර දීපු විදිහටම වගුවක් හදලා ගාන හදනවා නම් ඉක්මනට හදන්න පටන් ගන්න. හරි ඉක්මනට හදන්න පටන් ගන්න. ඔන්න මම ගාන ඔයගොල්ලන්ගේ ස්ක්‍රීන් එකේ තියලා තියෙනවා. හරි. වේගෙන් හදන්න. වේගෙන් හදන්න. වේගෙන් ගාන හදන පුතේ පේන්න හරි කවුරු හරි ඉන්නවා නම් අදහසක් නැත්තේ ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන් මයික් එක ඔන් කරලා අහන්න. පුතේ කාගේ හරි මයික් එක ඔන් වෙලා නදීශිකා පුතා ඔයාගේ වීඩියෝ ඔන් වෙනවා ඒක ඔෆ් කරගන්න. මයික් එකත් ඔෆ් කරන්න. රයිට් ඕකේ. ගායත්‍රි දැන් ජොයින් වුණා ගායත්‍රි ෆාතුමා ඉස්සෙල්ලා ගානේ උත්තරය අරන් තියෙනවා වැරදි පුතා 38යි. ෆාතුමා ඉස්සෙල්ලා ගානේ උත්තරේ වැරදිලා තියෙනවා පුතේ. දුලිප්ටත් පොඩ්ඩක් එහෙම වෙලා තියෙනවා බව පේනවා. කමක් නැහැ මොකක් හරි දශම ස්ථාන ගානක් එහෙම වෙලා තියෙන්නේ. රයිට් හරි ෆාතුමා very good හොඳයි. හරි ඉක්මනට ගාන හදන්න අර ගාන මම දැන් ආයෙ ස්ක්‍රීන් එකට ගාන දානවා. ස්ක්‍රීන් එකෙන් දැන් ගාන තියෙනවා. මම උත්තරේ හරි 2:08යි වෙලා පුතා. දැන් ඔයගොල්ලෝ එකම හදනකොට මමත් හැදුවනේ 2:08 වෙනකොට මමත් හැදුවා. බලමු මගේ උත්තරෙත් ඔයගොල්ලෝ උත්තරෙත් කොහොමද කියලා උත්තර දාපු පුළුවන් කට්ටිය දාන්න පුතා. සුජිත් උත්තරයක් කියනවා මදුෂ උත්තරයක් කියනවා ඉසුරු උත්තරයක් කියනවා. සුජිත් sorry ඉසුරුගේ මදුෂගේ උත්තර දෙක ගොඩාක් දුරට සමානයි. සුජිත්ගේ උත්තරේ බොහෝ දුරට වෙනස් වෙලා වගේ පොඩ්ඩක් බලන්න පුළුවන් ආපහු සැරයක් සුජිත් ආපහු සැරයක් බලන්න දාක්ෂිගේ උත්තරෙත් ඒ ළඟට දක්ෂිණීගේ උත්තරෙත් එතෙන්ටම ඇවිල්ලා තියෙනවා ඒක උත්තර තුනක් එක සමාන වෙලා තියෙනවා සුජිත් ඒ නිසා උත්තරය ආපහු බලන්න පුතේ අනිත් අයගේ උත්තරේ වැරදිද කියලා මම දන්නේ නැහැ ඒක මම කියන්නේ ඒගොල්ලෝ මදුෂාගේ දක්ෂිණීගේ දෙන්නම උත්තර දෙක එකම සමානයි ඉසුරුගේ උත්තරේ දශම ස්ථාන 0.4කින් එහාට වෙලා තියෙන්නේ මම හිතන්නේ පුංචි සුළු කිරීමේදී වෙච්ච වෙනසක් වෙන්නේ නැති කොහොම අපිට අනිත් උත්තර ෆාතුමා උත්තරයක් කියන්න පුතේ චන්දනගේ උත්තරෙත් බොහෝ දුරට එතෙන්ටම ඇවිල්ලා තියෙනවා very good අපි අපේක්ෂා කරපු කාලයට ගානේ හදනවා අන්න ඒක හරි වැදගත් ඉතාලම හොඳයි අපේක්ෂා කරපු වෙලාවට ගාන හදනවා මගේ විනාඩි 6ක් කියපුවා විනාඩි 6ක් 7ක් ඇතුළත ගාන හදලා තියෙනවා. ඊටාම හොඳයි. විභාගයේදී ඒක තමයි වැදගත් වෙන්නේ. ඒ ඉක්මනට තමන් හිතට අරගෙන ටක් ගාලා ගාන හදනවා කියලා හදන එක හරි වැදගත්. හරි හොඳයි. ඊටාම හොඳයි.
තාම හොඳයි. දැන් මට උත්තර හම්බුණා 5ක්. කෝ පුතේ අනිත් අය? නදීෂිකා උත්තරයක් කියන්න පුතා. මට දුලිප්ගේ උත්තරය ආවේ නැහැ. පාතුමා උත්තරයක් කිව්වෙත් නැහැ මට තාම. පුතා මට උත්තර කිව්වේ නැත්තේ කවුද? අන්දන කීවා. ඉෂාන් කිව්වේ නැහැ. ඉසුරු කිව්වේ නැහැ මට තාම. උත්තර කියන්න පුතේ. උත්තර කියන්න. ඔයගොල්ලෝ හදන්න. මම තව විනාඩියක් දෙන්නම් ඉක්මන් කරන්න. උත්තරේ ගත්ත හැටි අපි බලමු. මක් නැහැ අපි උත්තරේ ඒක තේරුම් ගමු. නමුත් හොඳයි නදීෂිකාත් උත්තරය අරන් තිනවා. very good. සර් මුදල් ප්‍රවාහ ටික පොඩ්ඩක් ආයි පෙන්නනවද සර්? හරි පොඩ්ඩක් ඉන්න. උත්තර ගන්න හදලා ඉවර කරන්න. බලමු අපි දැන් උත්තර දීපු දරුවෝ. දුලිප් ගන්න උත්තරයක් කියලා තියෙනවා. හොඳයි. 215.7 කියපු උත්තරේ ගොඩක් දුරට සමානයි. සුජිත් කොතනද වැරදුනේ පුතා? සුජිත් කොතනද පුතේ වැරදුනේ? සර් 830 අරන් තියෙනවා. 850. හරි. හොඳයි අපි ටක් ගාලා ගන්න හදමු බෝඩ් එකේ අනිත් දරුවෝ බලා ගන්න. ටක් ගාලා අපි බෝඩ් එකේ හදනවා. මම අර වර්ෂයව උඩේව ලියන්නේ 0 1 2 3 4 අපි දන්නවා. මෙතන 830ක් එළියට ගියා. ආය ආයෝජන එකක්වත් කරලා නැහැ. මුදල් ගලායම් තියෙන්නේ 340යි 400යි 205යි 580යි හැබැයි යන්ත්‍ර සූත්‍ර විකුණනම මිලියන 90ක් ලැබෙනවා කියන එකත් ගලායමක්. ඒතකොට ඒකත් එකතු කරන්න ඕනේ. මේක ඔයගොල්ලෝ කරලා තිබ්බා. හොඳයි. ඒතර ශුද්ධාගේ අපි බැලුවාම 830 ඍණාගේ තියෙන ඒ විදිහටම 340යි 400යි 205යි 670යි වටම් සංගුණක ටික මට ආවා 1 0.884යි 7යි 5 0.7යි 1යි 8යි 2 0.6යි 0.8යි 6 0.5යි 1යි 5යි 8 ඊට පස්සේ තියෙන්නේ ගුණිතයක් උත්තර ටික දාගත්තා ශුද්ධාගේ හේම කොහොම කරගෙන තිබුණා. මෙන්න මෙතෙන්දී වැදගත් දෙයක් තියන්න මම කියනවා scientific calculator එක පාවිච්චි කරන දරුවන්ට. scientific calculator එකේ ඔයගොල්ලෝ දන්නවා මෙහෙම අපි එක බෙදීම එක ධන r වල n වෙනි බලය කියන එක හදා ගන්නකොට සාමාන්‍ය calculator එකක කරන්න කියන්න බෑ. මොකද මේක සාමාන්‍ය calculator එකේ හදන්නත් බෑ. හරිද? ඒ වෙනකොට අපි කරන්න ඕන scientific calculator එකේ නම් එක බෙදීම වරහණක් අරිනවා එක ධන 0.1 මේ ගානේ නම් වරහණ වහලා මේ කොහොමද ලියන්නේ අපි scientific cal එකේ එක බෙදීම වරහණ 1.18 මෙන්න මෙහෙම කැලලක් තියෙනවා. ඔයගොල්ලෝ දැකලා ඇති. ඊට පස්සේ දානවා අවුරුද්ද. n කියන්නේ අපි හිතමු 2 කියලා. කොහොම එකක් හදාගන්න. ඊට පස්සේ මේකට සමාන කිරීම කරලා උත්තරේ ගන්න. ඊට පස්සේ පුතේ රීප්ලේ කියලා බටන් එකක් තියෙනවා නේද? රීප්ලේ හරි මොකක් රිටර්න් හරි බටන් එකක් තියෙනවා. ඒ බොත්තම ඔබනකොට ඔබාගෙන යනකොට වාගේ වාට පේනවා කර්සර් එකක් මෙහෙම එනවා මෙතෙන්ට එනවා ඔහොම එනවා. එමිට එනවා. ඒක මේක උඩ බ්ලින්ක් වෙන්න ගන්න. ඒක උඩ බ්ලින්ක් වෙනකොට අපි කරන්නේ මෙතෙන්ට ඊළඟ සංඛ්‍යාව ටයිප් කළා ආය සමාන කිරීම ගහපුවාම ඊළඟ උත්තරය එනවා. එතකොට වෙලාව යන්නේ මම ආයෙ වෙන්නවා. කවුරු හරි පුතේකට කැමරා එක ඔන් කරලා ඔක පෙන්වන්න පුළුවන් නම් හරි වටිනවා අනිත් අයට. එක බෙදීම 1.18 මෙන්න මෙහෙම අර කැප් කියන කැලලක් තියෙනවා. ඒක පේනවා කැල්කියුලේටර් එකේ තියෙනවා සයන්ටිෆික් කැල් එකේ. ඊට පස්සේ අවුරුදු ගාන දාලා සමාන කිරීම ගහපුවා උත්තර එනවා. ඊළඟ සැරේ කරන්නේ අපි රීප්ලේ බටන් එක ඔබනවා. රීප්ලේ කියලා රවුම් බටන් එකක් ඇති උඩ.
රීප්ලේ වෙන්න ඕන මට මතක හැටියට මෙහෙම මොම් බොත්තමක් තියෙනවා මෙහෙම මෙන්න මේ වගේ ඊතල කැලි හතරක් එක්ක ඒක අපි මේ පැත්තේ ඊතලේ ඔබාගෙන යනවා අපේ පැත්ත ඒකල මෙන්න මෙතෙන්ට මෙන්න මේ දෙක කියන තැන උඩට කර්සර් එක බ්ලින්ක් වෙන්න ගේනවා මෙන්න මේක උඩට ගෙනල්ලා ඊළඟ සංඛ්‍යාව 3 නම් 3 ඔබනවා සමාන කිරීම ගහපුවම ආය උත්තරේ එනවා ඔක කරලා බලන්න හරිම ලේසි එතකොට විභාගෙදී කිසි ගැටලුවක් නැහැ ඉස්සෙල්ලා මේ සූත්‍රය හරියට දාගත්තා මේක ටයිප් කරගත්තා ඊට පස්සේ සංගුණක ටික හදාගෙන යන්න පුළුවන් හරිද ඔක තමයි සයන්ටිෆික් කැල් එකක් ගන්න කියලා කිව්වේ සාමාන්‍ය කැල් එකක් කරන්නම බෑ කරන්න ගියොත් පුදුම විදිහට වෙලාවක් යයි හරිද හොඳයි දැන් ඔන්න උත්තර අපි හැදුවා මොකක්ද හැදුවේ 2000 මෙන්න මේ ප්‍රශ්නේ දැන් මම 2:18යි වෙලාව අග්ගාල යනවා 2016 සැප්තැම්බර් ප්‍රශ්න පත්‍රය. ඒකේ ගණනක් තියෙනවද කියලා බලමු. අපි ගණන් හදනවා අපි විභාගේ ගණන් ටික පන්ති හදනවා. එක ගණනක් හැදුවා දැම්මට පුළුවන් කියලා බෑ. අපි ගණන් හදනවා. ඒක තමයි අපේ ක්‍රමේ. අපි එහෙම ක්‍රමේ කරපු නිසා කරනකොට ඔයගොල්ලෝ විභාගෙට බය අඩු වෙනවා. ඒක තමයි අපේ ක්‍රමේ. මේ ගාණෙන් කොටසක් ආවත් ලොකු ගාණක් ආවත් ගැටලුවක් නැහැ එතකොට. හරි? මොකක්ද දැන් කරන්නේ අපි ගාණක් හොයාගෙන යනවා 2016 සැප්තැම්බර් ප්‍රශ්න පත්‍රයේ ගාණක් තිබ්බද කියලා බලමු. හරි මේ තියෙන 2016 සැප්තැම්බර් ප්‍රශ්න පත්‍රය හැමෝම බලා ගන්න පුතේ ඉස්සන් මගාව සඳහා මූලික ආයෝජනයක් ලෙස රුපියල් මිලියන 4ක් ව්‍යවසායකයෙකු ආයෝජනය කරයි එමගින් පළමු දෙවන හා තෙවන වර්ෂවලදී පිළිවෙලින් රුපියල් මිලියන 1.7ක් 2.3ක් සහ 2.3ක් ආදායම් ලැබීමට අපේක්ෂා කරයි අපේක්ෂිත වාර්ෂික වියදම රුපියල් ලක්ෂ 2යි 3යි 4යි සහ 4 වෙනි අවුරුද්දේ ලක්ෂයයි අපි අපසුගේ මේ කාලය හැදුවා 100ට වට්ටම් අනුපාතයේ 12ක් ලෙස සලකා සුද්ධ වත්කම් අනුපාතය නැත්නම් net present value එක අර්ථකථනය කොට ගන්න. ඒකට අර්ථකථනය අපි කරගමු. ගාන හදන්න. වසර 4 සඳහා වට්ටම් සාධක දීලා තියෙනවා. අන්න හදන්න ඕනේ. දීලා තින්නේ දැන් සංකල්පය දන්නවනම් ටක් ගාලා ගාන හදන්න තියෙන්නේ. දැන් වෙලාව 2:19 මම 2:25 වෙනකම් වෙලාව දෙනවා විනාඩි 6ක්. ඉක්මනට ගාන හදන්න. ඉක්මනට ගාන හදන්න. හදලා ඉස්සෙල්ලා වගේම උත්තර ගන්න. ගාන හදපු ළමයි පුතේ උත්තරේ දාන්න. උත්තර ඉක්මනට දාන්න පුළුවන් දරුවෝ ඉක්මනට දාන්න. ගාන නැවත ස්ක්‍රීන් එකට ඉක්මනට ගාන හදන්න පුළුවන් අය හදලා දාන්න. වට්ටම් සාධක දීලා තියෙනවා. තව විනාඩි 3ක් තියෙනවා විනාඩි 3ක් තිබ්බට ඉක්මනට හදලා දාන්න. और උත්තරයක් ගත්තද? උත්තරේ වන්න පුතේ ගාන උත්තරේ වන්න. වේගෙන් උත්තර හදන්න වේගෙන් හදන්න. අවසානයේ වට්ටම් සාධක අවසාන වට්ටම් සාධකයේ පුතේ 0.636යි. ඉක්මනට ගණන් හදන්න ඉස්සෙල්ලා කරා වගේ උත්තර ටිකක් දෙන්න. හොඳ ඉක්මනට වෙලාව ටක් ගාලා වෙලාව අරගෙන උත්තර ටිකක් දෙන්න. එතකොට අපිට පාඩම වටිනා අපි වැදගත් කොටසක් ඉවර කරනවා. और गत्ता पुते उत्तर
කවුරු උත්තර ගත්තද? තව විනාඩියක් ගන්න විනාඩියක්. උත්තරයක් දක්ෂිනී පුතේ ගාන හරි හදලා තියෙනවා. උත්තරයක් අරන් තියෙනවා. හොඳයි ආය සැරයක් ඔය වෙලාව අරගෙන පොඩ්ඩක් බලන්න පුතේ. ඔයගේ උත්තර ටික හරියට බලාගෙන යන්න. උත්තර ටික බලාගෙන යන්න. ඔය ගත්ත ගණන් ඉලව් ටික බලාගෙන යන්න. හොඳයි උත්තර ඉක්මනට දුන්නා. very good. අනිත් අය හරි වෙලාව හරි පුතේ බලමු උත්තර බලමු. very good. තාම හොඳයි. ඔක්කොම උත්තර ආවිලා. ගොඩක් අය උත්තර කියලා. යෂානි උත්තරයක් කියලා තිනවා 2.27යි. ඒ උත්තරේම ෆාතුමා කියනවා. ඒ උත්තරේම ඉස්රු කියනවා. ඒ උත්තරේම සුජිත් කියනවා. චන්දන පුංචි වෙනසක් එක්ක උත්තරයක් කියනවා. මොකද පුතේ දක්ෂී උත්තරේ ආය හදලා තිනවා. very good. හොඳයි. චන්දන පොඩ්ඩක් උත්තරේ නදීශිකත් උත්තරේ කියනවා. ඒ උත්තරේම කියනවා. චන්දන පුතේ පොඩ්ඩක් උත්තරේ බලන්න ආපෝසරේ. අනිත් අය උත්තරේ වාගේ උත්තරේ සමාන වෙන්නේ නැති නිසා මම කියන්නේ. හරි. මම අපි ගාන හදමු එකෙන්. අපි ගාන හදමු එකෙන් බෝඩ් එකේ. මොකද කියන්නේ? මම ආපහු ආය අර මේවා ගන්නෙ නෑ. බිංදුව 1 2 3 4 අවුරුදු 4 දීලා තියෙනවා. මොකද කියන්නේ? ආයෝජනය 4යි. ආයෝජනය කළා නැහැ. ප්‍රතිලාභ අහිලා තියෙනවා 1.7යි 2.3යි 2.3යි. මේ අවුරුද්දේ ප්‍රතිලාභයක් නැහැ. ඊළඟ අවුරුද්දේ මොකද වෙලා තියෙන්නේ? වියදම් ගැන කියලා තියෙනවා. වියදම් මේ අවුරුද්දේ නෑ. වියදමක් කියලා කියන්නේ මුදල් ගලා යාමක්. එහෙනම් 0.2ක් අඩු කරන්න. මෙතන 0.3ක් අඩු කරන්න. ඇයි වියදමක්? මෙතන 0.4ක් අයින් කරන්න ඕන වියදමක්. මෙතන 0.1ක් අඩු කරන්න ඕන වියදමක්. සුද්ධාගේ බැලුවා. 4යි. මෙතන සුද්ධාගේ 1.5යි ධන. මෙතන 2යි ධන. මෙතන 1.9යි ධන. මෙතන 0.1යි ඍණ. වටම් සාධක දීලා තිනවා මේක එකමයි අපි දන්නවා. හරි 8.89යි 3යි 0.79යි 7යි 0.7යි 1යි 2යි 0.6යි 3යි 6යි. ඊට පස්සේ තියෙන්නේ සුරු කිරීම. මෙතන 4යි මෙතන 1.3යි 3යි 9යි 5යි කියලා මට ආවා. මෙතන 1.5යි 9යි 4යි කියලා ආවා. මෙතන 1.3යි 2යි කියලා ආවා. මෙතන 0.06යි 3යි 6 කියලා ආවා. ඒක ඍණ. එහෙමනම් මේකත් ඍණ මේකත් ඍණ. එහෙනම් මේ ටිකේ උත්තරේ තමයි 0.2යි 2යි 2යි 7යි. හරි මේක ධනාගයක්. හරි ධනාගයක්. හොඳයි. එහෙනම් මේක NPV කොන්න අපි 112 දී හෙව්වා. හරි බොහොම හොඳයි. කොමල උත්තර හදන්න උත්සාහ කරා. ඊටාම සතුටුයි. ඒ කියන්නේ ගාන දැන් ඇඟට දිරවගෙන තියෙනවා. හරි. දැන් මම යනවා නැවත විභාග ප්‍රශ්න වලට. දැන් ඔන්න 2016 මාර්තු ප්‍රශ්න පත්‍රය සැප්තැම්බර් ප්‍රශ්න පත්‍රයත් බැලුවා. දැන් යනවා 2017 ප්‍රශ්න පත්‍ර දෙක බලන්න. දැන් හැමෝම ගාව ප්‍රශ්න පත්‍රත් පුතේ එකතු කරගන්න. මොකද මගේ මේ ප්‍රශ්නේ විතරක් නෙවෙයි තව ප්‍රශ්න ඉන්න නිසා අපි මේ ප්‍රශ්නත් ළඟ තියාගන්න එක හොඳයි. ප්‍රශ්න පත්‍ර ටික එකතු කරගන්න. දැන් මෙහෙම කවුරු යාළුවෙක් ගාව තියෙනවා නම් එහෙම එකතු කරගත්තත් ගැටලුවක් නැහැ. අපි 2017 මාර්තු මාසේ ප්‍රශ්නයක් තියෙනවද කියලා බලමු.
අපි මේ ගාන හැදුවා. මේ ගානේ අපිට පේබැක් පීරියඩ් එක විතරයි තිබුණේ. දෙවෙනි ගානේ කියන්නේ 2017 ප්‍රශ්න පත්‍රයේ එක විතරයි ප්‍රශ්නයකට තියෙන්නේ. එhmenan අපි යනවා 2017 සැප්තැම්බර් ප්‍රශ්න පත්‍රයට. 2017 සැප්තැම්බර් ප්‍රශ්න පත්‍රයට. බලන්න ඒකේ මොනවද තියෙන්නේ කියලා බලමු අපි. සුද්ධ වර්තමානකය ගැන පිළ වෙනස් පුංචි ගානක් තියෙනවා ඒක පස්සේ හදමු. ඒක දැනට තියලා පස්සේ හදමු. ඊට පස්සේ මේ ප්‍රශ්න පත්‍රේ මට පේන විදිහට එහෙම ගානක් තිබිලා නැහැ. හොඳයි. අපි 18ත් බලමු. අපි විභාග ඔක්කොම ටික බලන්න ඕනේ. එතකොට අපිට සැකයක් නැහැ විභාග ප්‍රශ්න පත්‍රය කත ගෑවේ නැහැ. අපි බැලුවේ නැහැ කියලා අපිට ගැටලුවක් ඉන්නේ නැහැ. අපි විභාග ප්‍රශ්න පත්‍රය හිම බලමින් යන්න ඕනේ. දැන් අපි ඉදිරියේදී කොහොම හරි දවසක් හෝ දෙකක් යොදා ගන්න ඕන විභාග ප්‍රශ්න පත්‍ර ටික මුල සිට ආපහු බලන්න. උත්තර ලියන්න, කතා කරන්න. අපි එහෙම යොදා ගත්තාම තමයි විභාගෙදී ලේසි වෙන්නේ. මෙන්න මේ ප්‍රශ්නේ බලන්න පුතේ 2018 මාර්තු පළවෙනි ප්‍රශ්නේ තුන්වෙනි කොටස අහනවා ව්‍යාපෘතියක මූලික ආයෝජනයේ ආයවන කාලය පුරෝකතරිත මුදල් ප්‍රවාහ පදනම් කරගෙන ගණනය කරනු ලබන ක්‍රමය වන්නේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි එක මුදල් ප්‍රවාහයේ සුද්ධ වර්තමානගය පිළිගෙවුම් කාල ක්‍රමය කේවල මුදල් ප්‍රවාහ ක්‍රමය ලාභ රහිත මුදල් ප්‍රවාහ ක්‍රමය මට උත්තරේ මොකද්ද ව්‍යාපෘතියේ මූලික ආයෝජනය අයවන කාලය පුරෝකතනිත මුදල් ප්‍රවාහය පදනම් කරගෙන ගණනය කිරීමේ ක්‍රමය නම් කරනුයේ මොකද පුතේ උත්තරේ පළවෙනි 1 2 3 4 මොකද උත්තරේ කො කට්ටිය කියන්න ඕන මට මන්දියට පේනවද උත්තර ප්‍රශ්න පත්‍රය එනවද කියන එක ඉස්සෙල්ලාම කියන්නේ කට්ටියගේ කතා බහක් නැති හින්දා එනවා සර් ප්‍රශ්න පත්‍රය මම පෙන්නනවා නැවතත් ප්‍රශ්න පත්‍රය නැවත බලන්න ස්ක්‍රීන් එකේ පේනවද කියලා මට කියලා ඒක බලන්න ව්‍යාපෘතියේ මූලික ආයෝජන ආයවන කාලය පුරෝකතනිත මුදල් ප්‍රවාහ පදනයන් කරගෙන ගණනය කරන ක්‍රමය වන්නේ මොකද උත්තරේ තුන්වෙනි කොටස කො උත්තර කවුරු කෙනෙක් ඉදිරිපත් වෙන්න පුතේ කො පිළිගෙවුම් කාලේ සර් එක උත්තරයක් එනවා පිළිගෙවුම් කාලය කියලා ඔව් උත්තර ඒක තමයි පැහැදිලිවම තියෙන නිර්වචනය ව්‍යාපෘතියේ මූලික ආයෝජනය අයවන කාලය පුරෝකතනිත මුදල් ප්‍රවාහය අනාගත මුදල් ප්‍රවාහ පදනම් කරගෙන ගණනය කරනවා නම් මොකද කරන්නේ මුදල් පිළිගෙවුම් කාලය හරි එඳ ගැටලු ඒ වගේ කෙටි ප්‍රශ්න වලට බය වෙන්න එපා හරි මෙන්න මේ 6 වෙනි ප්‍රශ්නේ මම පස්සෝ සාකච්ඡා කරනවා ඒක තියන්නේ ඒක ටිකක් අමුතු විදිහකට ඉදිරිපත් කරපු ප්‍රශ්නයක් ඒක නිසා අපි ඒකට ගැටලුවක් කරගන්න යන්න අවශ්‍ය නැහැ ඒක අපි පස්සේ සාකච්ඡාවට තියා ගන්නවා හරි මෙන්න බලන්න NPV දැනගෙන ඉගෙන නම් ඒ අවුරුද්දේ කෙටි මේ පාඩම කරලා තිබ්බනම් ඒ අවුරුද්දේ කෙටි ප්‍රශ්නකුත් තිබුණා ප්‍රධාන ප්‍රශ්නකුත් තියෙනවා පස්වෙනි ප්‍රශ්නය ඒකේ දෙවෙනි කොටස සුද්ධ වර්තමානගයේ නිර්වචනය කොට වටම් වගෝ භාවිතා කරමින් එක් එක් යෝජනාව සඳහා සුද්ධ වර්තමානගයේ ගණනය කරන්න ඕනේ. තුනක් හදන්න තියෙනවා. 1 2 3 පරිපිරිවැ ප්‍රාග්ධන අනුපාතය 10% කියලා දීලා තියෙනවා. හරි. එතකොට පළවෙනි එක හැදුවා ඒක NPV පෙන්නවා දෙවෙනි එක හැදුවා ඒක NPV පෙන්නවා තුන්වෙනි එක හැදුවා ඒක NPV පෙන්නවා වෙන වෙන. හරි. මම මේ ගානට වෙලාව ගන්න නැතුව මම ගාන පෙන්නන්න විතරයි පුතේ ආවේ. හරි. අපි ගාන දැක්කා මේ 2018 මාර්තු මම 2018 සැප්තැම්බර් ප්‍රශ්න පත්‍රය නැවත බලලා ඊට පස්සේ යනවා සාකච්ඡාවට. 2018 සැප්තැම්බර් ප්‍රශ්න පත්‍රය බලලා අපි සාකච්ඡාවට එමු. 2018 මාර්තු මාසයේ විභාගයේ ප්‍රධාන ප්‍රශ්නයක්ත් තිබුණා කෙටි ප්‍රශ්න දෙකක් තිබුණා. ඒ නිසා අනිවාර්යයෙන් මේ ප්‍රශ්න පත්‍රය වැදගත්. ඒ ප්‍රශ්නෙට උත්තර තියෙනවා එක NPV දන්නවා නම් තුන් සැරයක් හදන්න ඕනේ. payback period දන්නවා නම් තුන් සැරයක් හදන්න ඕනේ. එච්චරයි වෙනසකට තියෙන්නේ.
සාමාන්‍ය වෙන අවුරුද්ද එක සැරේ හදන් තිබ්බේ මේ අවුරුද්ද තුන් සැරයක් හදන් තිබ්බා. ලොකු ගැටලුවකට මැදි වෙන්නේ නැහැ. මොකද අපිට සංකල්පය දන්නවා නම් ගාන හදාගෙන යන්න පුළුවන්. කොටසක් තියෙනවා අවසාන කොටසක් තියෙනවා ඒක වෙනම අපි හදමු. ඒක මේකට සම්බන්ධ ඒක තව දෙයක් අපි ඉගෙන ගන්න තියෙනවා. ඒක අනුව හදන්නේ. හරි මේ මොකද්ද? හතරවෙනි ප්‍රශ්නේ 2018 සැප්තැම්බර් හතරවෙනි ප්‍රශ්නේ තුන්වෙනි කොටස මුද්‍රණ යන්ත්‍රයක් ගන්නවා කියලා තියෙනවා. මුදල් ප්‍රවාහ ටික දීලා තියෙනවා. 120යි කියලා ප්‍රතිලාභ අනුපාතය දීලා තියෙනවා. NPV හදන්න කියලා තියෙනවා. ගැටලුවක් වෙන්නේ නැහැ. හදාගෙන යන්න පුළුවන්. හරිද? දැන් මම මෙතෙන්දී පුංචි වෙන කතාවකට දැන් මාරු වෙනවා. දැන් අපි මොකද්ද මෙතෙක් කළා සාකච්ඡා කරේ NPV හදන එක ගැන සාකච්ඡා කළා. ගණන් තුනක් හැදුවා. මම තව හදන්න වෙලාව ගන්න ගියොත් එහෙම අපි පාඩමේ වැදගත් කොටසක් අපි කියන්න ඕන නිසා මම යනවා වයිට් බෝඩ් එකට. දැන් ඕගොල්ලෝ මොකද කරන්නේ? ප්‍රශ්න පත්‍ර ටික හොයාගෙන මේ ගණන් ටික හදන්න ඕන. මේ ගණන් ටික හදන්න ඕන. NPV තව සැරයක් හදන්න. තව 3-4 වතාවක් හැදුවාම වියදම් තියෙන ඒවා, ආදායම් තියෙන ඒවා, මුදල් ප්‍රවාහ, බාණ්ඩ මොනවාද, යන්ත්‍ර සූත්‍ර විකිණීම, නැවත ආයෝජනය කිරීම ආදී විවිධ අවස්ථා එන්න පුළුවන්. එතකොට ඒ වගේදී මුදල් ගලා යනවද කියන අදහස ගත්තාම කිසි ගැටලුවක් නැහැ. දැන් ඔයගොල්ලෝ මෙතෙක් හදපු ගණන් වල ඔයගොල්ලන්ගේ හැකියාව හොඳට පෙන්වනවා. දැන් ගිය පාර ඉස්සෙල්ලා එක ගණනක තිබුණා යන්ත්‍ර සූත්‍ර විකුණලා ආදායමක් එනවා කියලා ඔයගොල්ලෝ ඒක නිවැරදිවම තෝරගෙන තිබුණා ඒක මුදල් ගලා ඒමක් කියලා. ඊට පස්සේ මේ අන්තිම හදපු ගානේ තිබුණා වියදම් කියලා ඒක ඔයගොල්ලෝ නිවැරදිව තෝරගෙන තිබුණා ඒක වියදමක් කියන්නේ මුදල් ගලා යාමක් කියලා යනවා. ගාන හරියට උත්තරයට ආවා හැමෝම. හරි. දැන් මෙන්න මෙහෙම එකක් වෙනවා. දැන් අපි හැදුවා උදාහරණයකට අපි හැදුවා පළ එක ගානක් ඒකේ එක ගාන එකයට R වල n වෙනි බලය කියන සූත්‍රය යොදාගන්න. හරි. ඔයගොල්ලෝ අර පළවෙනියටම හදපු ගානේදී මම NPV 10 දී හදන්නේ කොහොම ඔයගොල්ලන්ට ඍණ සංඛ්‍යාවක් ආවා. ඒකේ ඍණ උත්තරයක් ආවා. ඊට පස්සේ හදපු ගණන් දෙකේදීම එකක 215යි 0.78ක ධනාගයක් ආවා. තව එකක 0.2.7ක් මිලියන ධනාගයක් ආවා. දැන් මොකක්ද අපි කලින් කතා කරේ? NPV කියන එක ඍණාගයක් වෙන්නත් පුළුවන් ධනාගයක් වෙන්නත් පුළුවන්. ඇයි ඒ? මම නැවත කියනවා. ඇයි ඒ? එහෙම වෙන්නේ මොකද? මුදල් ගලා ඒම් වල එක විශාල නම් කැෂ් අවුට්ෆ්ලෝ එකට වඩා මේක ධනාගයක්. මේකේ අනිත් පැත්ත මුදල් ගලා යාම් වල මේක අඩු නම් මේක ඍණාගයක්. ඒක අපි දැන් මේක දැන් තේරුම් අරන් ඉන්නේ. මේක දන්නවද? අපි කිව්වා ධනාගයන් තියෙන ව්‍යාපෘති තමයි තෝරාගන්නේ. ඍණාගයන් තියෙන ව්‍යාපෘති තෝරාගන්නේ නැහැ. හැබැයි අපි එකක් කීවා අපි ව්‍යාපෘති තෝරා ගැනීම පිළිතුර ගන්න NPV සමානයි බිඳුව වෙනන්නේ. හිතන්න අවස්ථාව ලැබෙන්නේ. මොකද මනං ලක් කරනවා ඍණ පැත්තට යනවා තෝරා ගැනීමෙන් නැතුව ප්‍රතික්ෂේප කිරීමට ලක් කරනවා. බිඳුවේදී ඍණ පැත්තට යන ඒවා ඔක්කොම අතහැරලා දානවා. ධන පැත්තට යන ඒවා තෝරා ගන්න පටන් ගන්නවා. වැඩි වෙන ධනාගයන් තියෙන ඒවා තෝරා ගන්නවා. අපි මේක දැන් සාකච්ඡා කළා. දැන් මම පෙන්නනවා මෙහෙම දෙයක්. අපි 10% දී අපි ගාණක් හැදුවා දැන් 112 අපිට වට්ටම් සංගුණක ටික දීලා තිබ්බා විභාගෙදී උත්තර ටික වට්ටම් දීලා තිබ්බ වට්ටම් සාධක ටික 0.83 ආදී වශයෙන් දීලා තිබිච්ච ඉඳ අපි හදපුවාම අපිට හම්බුණා ධනාගයක් කීයක්ද 0.2227ක්. දැන් මේ
වට්ටම් සාධක ටික හැදුවේ මොකක් පාවිච්චි කළාද? එකයට එක ධන r වල n වෙනි බලය කියන එක පාවිච්චි කළා තමයි හැදුවේ. දැන් මේක කටපාඩමේ තියෙන්න ඕන කියලා මම කිව්වා. දැන් මම ප්‍රශ්නයක් අහනවා. n කියන එක අපිට දෙනවා. npn කියන්නේ එක අවුරුදු. එක අවුරුද්ද ලැබෙන එක. අපිට කීවොත් එහෙම මේක වෙනස් වෙන අනිත් මේක වෙනස් වෙනවා. වෙනස් විය හැකියි. වෙනස් විය හැකියි. මේ r වෙනස් වෙනකොට අපිට පේනවා මේ සූත්‍රයේ වට්ටම් සාධකය එක මේක සමාන වෙන්නේ. මේ එක ධන එක බෙදීම එකයට r වල එක බෙදීම එක ධන r වල n වෙනි බලය කියන සමේ සංගුණකයට කියනවා වට්ටම් සාධකය. එතකොට වට්ටම් සංගුණකය. අපි දැක්කා එක බෙදීම එක ධන r වල n වෙනි බලය 100% දී අපිට ගණන් දීලා තිබුණා. පළවෙනි අවුරුද්දේ 0.893යි. දෙවැනි අවුරුද්දේදී දීලා තිබුණා 0.797යි. තුන්වෙනි අවුරුද්දේ දීලා තිබුණා 0.712යි. හතරවෙනි අවුරුද්දේ දීලා තිබුණා 0.636යි. දැන් මෙහෙම දීලා තියෙනවා. මේකේ මොකද්ද පේන්නේ පැහැදිලිවම n තමයි මේ තියෙන්නේ. n සමානයි 1යි, n සමානයි 2යි, n සමානයි 3යි, n සමානයි 4යි. ඒ කියන්නේ n වැඩි වෙන පැත්තට යනකොට මේ n වැඩි වුණා මේ. n එක. වට්ටම් සංගුණක නැත්නම් ඩිස්කවුන්ටින් ෆැක්ටර් එකට මොකද වෙන්නේ? ඒක අඩු වෙනවා. මේ මෙතෙන් යනකොට අඩු වුණා, මෙතෙන් යනකොට අඩු වුණා. ඇයි ඒ? හරය විශාල වෙනවා. n වැඩි වෙන කොට මේ එතකොට භාග සංග තමයි උත්තරේ අඩු වෙන්නේ. මොකද්ද වැඩි උනේ? n. දැන් අපි වෙනස් r වලට මොකද කරේ? r දීලා තිබිච්ච ගානෙම තිබිලානේ කරලා තියෙන්නේ. දැන් අපි n වෙනස් වෙන නිසා අපි r වෙනස් කරොත් මොන වෙයිද? එක බෙදීම එක ධන r වල n වෙනි බලයේ n වැඩි වෙනකොට ඩිස්කවුන්ටින් ෆැක්ටර් එක අඩු වුණා කියලා අපි ඉගෙන ගන්නවා. එහෙනම් මේ n ප්‍රතිලෝමව සමානුපාතිකයි ඩිස්කවුන්ටින් ෆැක්ටර් එකට මේක එච්චර හිතන්නේ n වැඩි වෙනකොට සංගුණකය අඩු වෙනවා. එහෙමනම් n අඩු වෙනකොට සංගුණකය වැඩි වෙනවා. ඕක තමයි සංකල්පය. ඒ වගේම එක බෙදීම එක ධන r වල n වෙනි බලය අපි n වෙනස් වෙන නිසා අපි r උත් වෙනස් කරොත් r තියන්නේ හරේ. r වැඩි වෙනකොට මේ යට පදය වැඩි වෙනවා. මේ හරය වැඩි වෙනවා. හරය වැඩි වෙනකොට මේ භාග සංඛ්‍යාවයගේ අඩු වෙනවා. එහෙමනම් r වැඩි කරොත් එහෙම r වැඩි කරොත් එහෙම ඒකෙන් තෙන්නේ ඩිස්කවුන්ටින් ෆැක්ටර් එක අඩු වෙන එක. ඒක තේරුණාද? ඒ කැලේ තේරුණාද පුතේ? හැමෝගෙම මම අහනවා. ඒක තේරුණාද සුජිත්, චන්දන, සුදු කවුද අපේ නදීශිකා, ෆාතුමා? ඒක තේරුණාද? ඒක තේරුණාද මට හැමෝම කියන්න ඕන. ඔව් නෑ නෑ තේරුන්නේ නැහැ කියලා හරි කියන්න. ඒක තේරුණාද? සමාන මගේ වීඩියෝ එක ඔෆ් කරලා තිබුණේ සමාවෙන්න. හරි මම දැන් ඔන් කරා. තේරුණා හැමෝටම. very good. දැන් මොකද අපි කරන්නේ? අපිට තේරුණා මම ඔන්න ආපහු white board එකට ගියා. r වැඩි වුණොත් සංගුණකය අඩු වෙනවා කියලා තේරුම් ගත්තා. අපි ඉස්සෙල්ලා ගාණක් හැදුවා. අපි දැක්කා අපි 10% දාලා හැදුවා, 18 දාලා හැදුවා, 12 දී දැක්ක ගණන්
එහෙමනම් 110 දී හදපු එකේ සංගුණකයක් තිබුණා ඔයගොල්ලන්ට මතක ඇති පළවෙනි අවුරුද්දේදී 0.9.9.1 කියන. ඇයි ඒ එක බෙදීම 1.1 එකේ පළවෙනි බලයනේ. දැන් ඕකම අපි හදමුකෝ 12ට r වැඩි කරලා. මොකද වෙන්නේ? r වැඩි කරොත් එහෙනම් මොකද වෙන්නේ? එක බෙදීම 1.12 වෙනවා. උත්තරේ වෙනවා 0.892. මොකද වෙලා තියෙන්නේ? අඩු වෙලා. r අඩු කරමු බලන්න 100. ඒ හරිද කියලා බලන්න මේ හදන්නේ අපි. එක බෙදීම 1.08. 0.92559. ඒක මොකද? r අඩු කර ඩිස්කවුන්ටින් ෆැක්ටර් එක වැඩි වෙලා තියෙනවා. r වැඩි කර ඩිස්කවුන්ටින් ෆැක්ටර් එක අඩු වෙලා තියෙනවා. පේනවා. දැන් පැහැදිලි කතා. එහෙනම් පැහැදිලි. r වැඩි කරගෙන ගියොත් ඩිස්කවුන්ටින් ෆැක්ටර් එක අඩු කරනවා. r වැඩි අඩු කරගෙන ගියොත් r අඩු කරගෙන ගියොත් ඩිස්කවුන්ටින් ෆැක්ටර් වැඩි වෙගෙන යනවා. එක එක අවුරුදු වලදී මේක වෙනවා. එහෙම අඩු R එකක් දැන් 110 NPV හදනකොට සංගුණකය වැඩි. එහෙම වුණොත් එහෙම NPV වලට ගන්න අගයන්ට මොකද වෙන්නේ? වැඩි වෙලා ඉන්නේ. එහෙම වුණොත් එහෙම NPV වැඩි වෙනවා. අපි වැඩි කරන්න පාවිච්චි කරන සංඛ්‍යාව වැඩි වෙන නිසා මුදල් ප්‍රවාහ වලින් වර්තමාන අගය වැඩි වෙනවා. වර්තමාන අගය වැඩි වෙනවා. වර්තමාන අගය වැඩි වෙනවා කියලා කියන්නේ අපිට හම් වෙන net present value එකත් වැඩි වෙනවා. R ගිහිල්ලා හැදුවොත් එහෙම NPV එකත් අඩු වෙනවා. ඒක ඇල්ල තේරුණාද පුතේ? R වැඩි කරොත් discounting factor එක අඩු වෙනවා. R අඩු කරොත් discounting factor එක වැඩි වෙනවා. ඒ නිසාම R අඩු කළොත් NPV ත් වැඩි වෙනවා. R වැඩි කරොත් NPV ත් අඩු වෙනවා. ඒක තේරුණාද? ඔක්කොමලා කියන්නේ. ඉස්සලා කිව්වා වගේ. ඒක තේරුණාද? chat box එකේ කියන්නේ. ඔව්. තේරුණාද? ෆාතුමා කිව්වා හොරි කියලා ඔව්. තේරුණා. හරිද? හැමෝටම තේරුණාද පුතේ? ඇයි R වැඩි වෙනකොට discounting factor එකට සිදුවෙන වෙනස ඒ විදිහටම බලපානවා NPV එකට. හරි. ඔන්න අපි දවසක තේරුණා. දැන් මම ඕක ගිහිල්ලා අඳිනවා මෙන්න මෙහෙම ප්‍රස්තාරයක. මේ ප්‍රස්තාර දන්නේ නැති දරුවෝ ඉන්නවනම් එකක් තියෙනවා y අක්ෂය කියලා එකක් තියෙනවා මේ x අක්ෂය කියලා කියන්නේ මේකට අපි කියනවා ස්වාභාවික කයින් 9 වසරේ වගේ ගණන් 9 ශ්‍රේණිය ගණන් මොකද්ද independent variable අපි මේ ස්වායත්ත විචාලය වෙනස් කරනවා. මේ තියෙන බිඳුව මූල්‍ය ලක්ෂ්‍ය විතරක මූල්‍ය ලක්ෂ්‍ය. අපි මොකද කරන්නේ? මේ බිඳුව සිට වැඩි කරනවා. එතකොට මේ y අක්ෂයෙන් පෙනෙන මොකද පුතේ පරායත්ත විචල්‍ය කියලා කියන්නේ? පරායත්ත විචල්‍ය කියලා කියන්නේ මේ ස්වායත්ත විචල්‍ය කියලා අපි වෙනස් කරන x එක වෙනස් කරනකොට මේ එකක් එහෙම වෙනස් වෙනවා කියලා හිතමු මේ අනිත් එකට මොකද උනේ ඒකට සාපේක්ෂව එනවා මේ දෙක කොහෙද එත ඉන්නේ කියලා අපි ප්‍රස්තාරකින් හරි මේක තමයි ප්‍රස්තාරවලදී කරන්නේ එක් විචල්‍යයක් වෙනස් කරගෙන යනවා ඒකට සාපේක්ෂව අනිත් එකට මොකද උනේ කියලා ප්‍රස්තාරයක හොයන එක තමයි ප්‍රස්තාරවල කරන්නේ එකිනෙකට වෙනස් දැන් අපි මේ ගණන් පාඩම ගත්තේ අපි මොකද්ද මේ අපේ ප්‍රශ්නේදී වෙනස් කරගන්නේ අපි මොකද්ද ස්වචල්‍ය වෙනස් කරේ මොකද්ද අපි r වෙනස් කරගෙන යනකොට r වෙනස් කිරීම නිසා ඩිස්කවුන්ටින් ෆැක්ටර් එක වෙනස් වීම නිසා අපි n r වෙනස් කරනවා දැන් r වලට මේ දින r තමයි මේ x අක්ෂයේ තියෙනවා මේක රතු පාටින් මේ තව ඉරක් අදිනවා පාටින් වෙන්න නේද
දැන් R වෙනස් කරනවා. අපි R තියෙන බිඳුවේ ඉඳලා වැඩි කරනවා. 1 කරනවා. R 2 කළා. R 3 කළා. ඔය විදිහට වැඩි කර කීය හරි වැඩි කරගෙන යනවා මේ ප්‍රස්තාරය. R වැඩි කරගෙන යනකොට අපිට මොකද වෙන්න ඕනේ? NPV කොහේ හරි ඉඳලා අඩු වෙගෙන එන්න ඕනේ. ඇයි අපි එහෙම තමයි ඉගෙන ගත්තේ. R ඍණාගයක් වෙන්න බෑනේ පුතේ. R ඍණාගයක් කියලා කියන්නේ බැංකුව අපි ආයෝජනයේ ප්‍රතිලාභ නෙමෙයි. අපි ආයෝජනය ගෙවන්න බලාපොරොත්තු එහෙම වෙන්නේ. හැබැයි අපි දැක්ක R යම් ප්‍රමාණයකට වැඩි කරනකොට NPV නම් ඍණ වෙන්න පුළුවන්. මොකද සුද්ධ වර්තමානගේ ඍණ වෙන්න පුළුවන් කියලා අපි දැක්කා. මම මෙතන මේ ප්‍රස්තාරේ මෙන්න මේ කැලල මකනවා. මොකද මේ ටික වැඩක් නෑ අපිට. අපි ඍණ R වලට ගණන් හදන්නේ. දැන් අපි මොකද කරේ? අපි නිකන් උදාහරණයකට මේ 1 2 3 මකනවාම නිකන් මේක ප්‍රස්තාරයක් විදිහට විතරක් හිතලා මම වෙන වර්ණයක් ගන්නවා. අපි හිතමු මෙහෙම NPV මෙතන මේ හිතුමතේට ලියන්නේ R වැඩි කර NPV අඩු ආය නැවත කරා NPV අඩු වුණා. එහෙම වෙන්න ඕනේ. දැන් මේකේ R මෙහෙම ආය තව එකක් වැඩි කරා NPV අඩු වුණා. දැන් මෙහෙම කරගෙන යනකොට අපිට පේනවා R වෙනස් වැඩි කරනකොට NPV අඩු වෙන එක අපිට ප්‍රස්තාරයක පෙන්වන්න පුළුවන්. මේකම තමයි අනිත් පැත්ත. R අඩු කරගෙන යනවා කියලා හිතුවත් මේකම තමයි අනිත් පැත්තට අපි කරන්නේ. R අඩු කරන NPV වලට මොකද උනේ කියලා ඒ ප්‍රස්තාරයක අදින්න පුළුවන්. දැන් මෙහෙම ඇඳලා පස්සේ අපිට පුළුවන් මේක ප්‍රස්තාරයක මෙහෙම පෙන්වන්න පුළුවන්. ඇයි ඒක හේතුව ඇයි මේ පහලට ඍණ පැත්තට යන්නේ NPV මේ මෙතන මෙන්න මේ ලක්ෂ්‍ය ගන්න මම මේ x කියලා ලං කරන නැත්තම් මම මේ a කියලා ලක්ෂයක් පෙන්නුම් ගන්න මෙතන මොකද වෙලා තියෙන්නේ r රගයක් තියෙනවා හැබැයි NPV ඍණාගයක් තියෙනවා එහෙම වෙන්න පුළුවන් අපි ගණන් හදලා දැක්කා ඒක එහෙම වෙන්න පුළුවන්. ඒ කියන්නේ එක යට එක ධන R වල n වෙනි ඵලය කියන මේ ඩිස්කවුන්ටිං ෆැක්ටර් එකේ එක එක n වලට R වෙනස් කරගෙන ගියොත් එහෙම එකම n එකට n එක R ගියොත් ඩිස්කවුන්ටිං ෆැක්ටර් එක අඩු වෙනවා. හරිද? ඩිස්කවුන්ටිං ෆැක්ටර් එක සංගුණකයේ අඩුවීම නිසා NPV අපි ප්‍රස්තාරයක ඇඳ මේ n කොන්ස්ටන්ට් කියනවා ඒ විදිහට. එහෙමනම් ඒක මෙහෙම කරා ඍණ අනුක්‍රමණයක් කියලා ඔකට කියන්නේ ඒක එච්චර හිතන්න එපා. අඩු වෙන පැත්තට යනවා. එක R වැඩි කරන නැත්නම් x අක්ෂය වැඩි කරගෙන යනකොට y අක්ෂය අඩු වෙගෙන යනවා. ඒක පේනවා. හොඳයි දැන් මේකේ මම තව එකක් පෙන්නනවා. දැන් එහෙම ඒක අන්නේ කියපු කැලල තේරුණාද? ඒ කැලල තේරුණාද පුතේ? මේ කියපු කතාව තේරුණාද? ඔය පන්ති දරුවෝ කියන්න. කීප දෙනෙක් පන්තිය දාලත් ගිහිල්ලා මේ චුට්ටට. තේරුණාද? ඔය ඉසුරු තේරුණා කියවා කො අනිත්තර තේරුණාද? ඒ ප්‍රස්තාරය අඳපු ටික තේරුණාද? හරි. දැන් මම ආපහු white board එකට යනවා. මම කීවද ප්‍රස්තාරයක් යන R වැඩි කරගෙන යනකොට PV මෙහෙම අඩු වෙන ප්‍රස්තාර දැන් මේ එක එක R දැන් මෙතන මම ඛණ්ඩාංකයක් ගත්තොත් එimhe රතු පාටි මෙන්න මෙතන ප්‍රස්තාරයේ මෙතන ගත්තොත් එimhe මෙතන යම් කිසි R එකක් තියෙනවා අපි R1 කියලා කියමු මෙතන යම් කිසි NPV එකක් තියෙනවා අපි ඒක N එක කියමු අපි R වැඩි කරනවා R2ට එතකොට NPV අඩු වෙනවා NPV 2කට. මෙහෙමනේ වෙලා තියෙන්නේ. මොකද වෙලා තියෙන්නේ? R වැඩි කරලා NPV අඩු වෙලා. දැන් මෙහෙම වැඩි කරගෙන යනවනම් R මෙහෙම දිගටම ඇවිල්ලා
යම් කිසි R එකක් තියෙනවා මෙන්න මෙතන. හොඳට බලන්න. මම මේ කරන ලක්ෂ්‍යය. අපි හිතමු ඒක A කියලා. මෙන්න මේ ලක්ෂ්‍යයේදී R රගයක් තියෙනවා. අපි දන්නේ නැහැ මොකක්ද R රගය කියලා. මොකක් හරි අපි හිතමු මේක R අපි දන්නේ R සමයි. A වලදී කියන ඉඳන් අපි RA කියලා කියමු. RA. එතෙන්දී හැබැයි NPV බිඳුවයි NPV බිඳුව. ඒක තේරුණා. කිසියම් R එකක් RA කියන අපි දන්නේ නැති R එකක් තියෙනවා. A වෙලා NV බිඳුව වෙන්න ඕන. මොකද R වැඩි කරගෙන යනකොට NPV අඩු වෙන යනවා නම් සුද්ධ වර්තමානයේ යම් තැනකදී NPV බිඳුව වෙන්න ඕන. මොකක්ද NPV බිඳුව වෙනවා කියලා කියන්නේ? Present value of cash inflow සමානයි present value of cash outflow. ඔන්න ඔය අවස්ථාව මේක සිද්ධ වෙන R එකක් තියෙනවා. මේක සිද්ධ වෙන R එකක් තියෙනවා. කිසියම් R එකකදී NPV බිඳුව වෙන්න ඕන. මොකද එක එක වර්ෂවල මුදල් ප්‍රවාහ අඩු වෙලා ගිහිල්ලා දෙපැත්ත සමානයි. හරිද? මෙන්න මෙතන මේ මම ලකුණු කියලා දාපු ලක්ෂ්‍ය මොකද්ද වෙලා තියෙන්නේ එතෙන්දී එතන වැදගත් දේ මොකද්ද? හැබැයි ඒක පැහැදිලිද? ඒ කැලල පැහැදිලිද? පුතේ ඒ කැලල පැහැදිලිද? කො? ඒකෙම පැහැදිලිද? මට ඒක හැමෝම කියන්න ඕනේ. පුංචි අඩුපා මේ නොතේරුම්කම් තියෙනවා නම් පැහැදිලි කරගන්න පුළුවන් වෙනවා. කො? චන්දන, නදීශිකා, ෆාතුමා, දක්ෂිනී R වැඩි කරගෙන ගිහින් NPV හෙව්වොත් එකම මුදල් ප්‍රවාහයක යම් කිසි R එකක් තියෙනවා. එතෙන්දී අපිට NPV බිඳුව වෙන්න ඕන. මොකද R වැඩි කරන NPV අඩු වෙන අපි දන්නේ නැහැ මොකද්ද කියලා. කොයි එකද කියලා දන්නේ නැහැ. නමුත් හදාගෙන ගියොත් එනවා. එහෙම වෙන්න පුළුවන්. සිද්ධාන්තය හැටියට වෙන්න ඕන. ඒකට ප්‍රස්තාවක මම ඇදලා පෙන්නනවා. ඒක වෙන්න පුළුවන්. R ක්‍රමයෙන් වැඩි කරගෙන යනවා. චුට්ට වැඩි කරනවා. NPV චුට්ට අඩු වෙනවා. ඇයි? ඩිස්කවුන්ට් ඉෆෙක්ට් එක අඩු වෙන්නේ. එහෙම ඇවිල්ලා එක තැනකදී එක R එකක් එනවා NPV බිඳුව වෙනවා. දැන් නදීශිකාට විතරයි තේරුණා කිව්වේ අනිත් අයට තේරුන්නේ නැද්ද? අනිත් අයට තේරුණාද? ඕ පන්ති අය තේරුණාද පුතේ? අනිත් අයට තේරුණා කියලා කියනවා. හොඳයි. මම ආපහු යනවා white board එකට. මොකද්ද කිව්වේ? R වැඩි කරනවා NPV අඩු වෙනවා. ඒ නිසා යම් කිසි R එකක් අපි දන්නේ නැහැ කොතනද කියලා තැනක් එනවා. එතෙන් NPV බිඳුව වෙනවා. මොකද අඩු වෙලා NPV බිඳුව වෙනවා. තවදුරටත් රේට් එක වැඩි කරොත් NPV ඍණ වෙනවා. තවදුරටත් රේට් එක වැඩි කරන්න පුළුවන් නේ. තවදුරටත් රේට් එක වැඩි කරගෙන මේ පැත්තට නේ. මෙන්න මේ මම අඳුරු කලාපේ මම රතු පාටි ඉරහන කලාපේ මේ කොටු මේ හැදුවේ. මේ තව R එක වැඩි. හැබැයි NPV ඍණ පැත්තට ගිහින් තියෙන්නේ. මේ පැත්තේදී NPV දාන මම වෙන වර්ණයකින් පාට කරනවා. නිල් පාටින් ගන්න. මේ පැත්තේ දාන. ඇයි R අඩුයි? මෙන්න මේ R එකක් තියෙනවා අපි දන්නේ නැති. NPV බිඳුව. ඒ කියන්නේ සුද්ධ වර්තමාන අගය දෙන ලද ව්‍යාපෘතියක මුදල් ප්‍රවාහ සලකා බැලූ පසු එම මුදල් ප්‍රවාහවල සුද්ධ වර්තමාන අගය බිඳුව වන වට්ටම් අනුපාතයක් තිබේ. ඒක තමයි අපි මේ හොයාගන්නේ. මෙම වට්ටම් අනුපාතයේදී මුදල් ගලා යාම් වල වර්තමාන අගයත් මුදල් ගලා ඒම් වල වර්තමාන අගයත් යන දෙක එකිනෙකට සමාන වෙනවා. එබැවින් සුද්ධ වර්තමාන අගය බිඳුව නැත්නම් ශූන්‍ය වෙනවා. හරිද? ඒක මේ ප්‍රස්ථාරයකින් අපිට පෙන්වන්න පුළුවන්. ඒක අපි කරලා බැලුවත් හදලා බැලුවත් ওই විදිහට වෙනවා.
R වැඩි කරගෙන අපි 110ට හදනවා. ආයි ඒකටම 112ට හදනවා. ආයි ඒකටම 114ට හදනවා. ඔහම හදමින් යනකොට අපිට පේනවා NPV අඩු වෙනවා. සමහර වෙලාවට අපි දන්නේ නැතුව තව ටිකක් වැඩි R එකක් දාලා හදනකොට NPV ඍණ වෙන්නත් පුළුවන්. දැන් අපි මොකද කරන්න ඕනේ නම් සැරින් සැරේට දශම R වැඩි කර බලන්න ඕන කොතෙන්ද NPV බිඳුව වෙන්නේ. මේ මෙන්න මේ ප්‍රස්ථාරයේ මේ සියලුම ලක්ෂයන්ට හදලා බලන්න ඕනේ. හැම සත දශම ස්ථාන ගණනාවකට හදලා බලන්න වෙනවා. එයි නැත්තම් අපිට හොයාගන්න බෑ. පූර්ණ සංඛ්‍යාව වලින් විතරක් ඒද කියලා අපි දන්නේ. හද බලන්න වෙනවා. දැන් මොකක්ද වෙලා තියෙන්නේ? what මේ වට්ටම් අනුපාතය අපි කියනවා යන්තර අල එහෙම නැත්නම් අපි ඒකට කියනවා අභ්‍යන්තර එහෙම නැත්නම් අපි මේකට කියනවා internal rate return සමාන නැත්නම් IRR හරිද? IRR කියලා කියනවා. මේක ඊටාම වැදගත් සංකල්පයක්. ඊටාම වැදගත් සංකල්පයක්. ඇයි ඒ කියන එක අපි ඉගෙන ගන්න ඕනේ. මේක ඉගෙන ගන්න පොතේ විභාගෙදී ගාන හදලා අපි විභාගෙ පාස් වෙනවා. හරි ඒක සන්තෝෂයි. එතනින් ඉවර නැහැ. අපි මේකේ ප්‍රායෝගික භාවිතාව දැනගන්න ඕන. ඒක විෂය නිර්දේශයේදී විභාගයේදී ටෙස්ට් කරන්නේ නැහැ. තාම ටෙස්ට් කරලා නැහැ. මට හිතෙනවා විභාග ප්‍රශ්නයක් එන්න ඉඩකඩ හරියට තියෙනවා. එතෙන්දි ආවොත් උත්තරේ දෙන්න දැනගන්න. ඇයි IRR අපිට වැදගත් වෙන්නේ විශේෂයෙන්ම ණය දෙන ආයතන වල වැඩ කරන අය හැටියට. හරිද? හොඳයි. අද අපි NPV ගණන් ටිකක් හැදුවා. NPV හොයන හැටි හොයාගත්තා. ගණන් කීපයක් හැදුවා. ඔයගොල්ලෝ හොඳට උත්තර දුන්නා. ඉක්මනට උත්තර හැදුවා. හැමෝම සහභාගී වුණා. තව අපිට උත්තර ගණන් ටිකක් හදන්න වෙලාව ගන්න නැතුව මම වෙලාව ගත යුතුයි අපි ගණන් හදලා ඔප්පු කරගත්තා අපිට පුළුවන් අවබෝධ කරගන්න. ඒ අනුව අපි තව සංකල්පයකට ගියා. සුද්ධ වර්තමානයෙන් අපි තව සංකල්පයකට ගියා. අභ්‍යන්තර ඵලදා අනුපාතය නැත්නම් internal rate of return. ඒ කියන්නේ NPV බිඳුව වෙන ඵලදා අනුපාතය මොකක්ද කියන එක හොයන හැටි ගැන මම ප්‍රස්තාරකින් ඇදලා පෙන්නනවා. මම අදට කියපු කරුණු ටික ක්ලියර් වුණාද පුතා? අද අපි කතා කරපු කරුණු ටික ක්ලියර් වුණාද? දැන් විනාඩි 3ක් විතර වැඩිපුර ගත්තම පන්ති. අදට කතා කරපු කරුණු ටික පැහැදිලි වුණාද? පන්තියෙන් දරුවෝ කියනවට. අදට කතා කරපු දේවල් සහ පැහැදිලි වුණාද? ඔව් හොඳයි. එහෙමනම් අපි දැන් මෙතනින් ඉස්සරහට දැන් පාඩම ලබන සතියේදී අපි තව පොඩක් ඉස්සරහට අරන් යනවා. තවත් අඩියක් කීපයක් තව පියවර කීපයක් ඉස්සරහට ගෙනියනවා අභ්‍යන්තර ඵලදා අනුපාතය සම්බන්ධයෙන්. අමාරු නෑ. ගණන් අමාරු වෙන්න මම පෙන්නන්නේ නෑ. ගණන් ලේසි බව තමයි පෙන්නන්නේ. ඒ නිසා විභාගයේදී ඒකට මුණ දෙන්න ලේසි බව තමයි පෙන්නන්නේ. හොඳයි. ඒ අරමුණෙන් අද අපි පන්තියේ කටයුතු අවසන් කරනවා. අපි ලබන සතියේදී පන්තියේදී හම්බ වෙන්නේ මේ සංකල්පය ඉගෙන ගන්න. මට මතක් කරන්න ඕන ඕගොල්ලෝ අපි IRR ඉඳලා ඉස්සරහට යනවා කියලා. අපි විභාගයේ තියෙන ප්‍රශ්න ටික අරන් බලමු. විභාගයේ විවිධ ප්‍රශ්න යොමු කරපු අවස්ථා තියෙනවා. ඒවා ගැන ඉගෙන ගමු. බැංකුවලදී මූල්‍ය ආයතන වලදී ඇයි IRR භාවිත කිරීම වැදගත් වෙන්නේ කියලා සාකච්ඡාවට ගමු. ඊට පස්සේ අපි ව්‍යාපෘති වල වෙනත් ඉස්සරහට අපිට ඉගෙන ගන්න තියෙන එක ඉගෙන ගමු. හොඳයි. අපි දැන් මාර්තු මාසේ 21 වෙනිදා ඉන්නේ. අපිට තව මාස එකමාරක විතර කාලයක් සමහර ඉදිරි වෙලා තියෙන පුළුවන්. අපි ඒ කාලය ඇතුළත ඉතුරු පාඩම් ටික අවසන් කරමු. එහෙනම් හැමෝටම සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා. ලබන සතියේ අපි
හවස් එකට නැවත හම්බ වෙන බලාපොරොත්තු වෙමින් හැමෝටම ඉතාම හොඳ සතියක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරලා මම පන්තියේ වැඩ කටයුතු මෙතනින් අවසන් කරනවා.